ඔව් අපි දෙවෙනි පාඩමේ තවත් වීඩියෝ එකකට එකතු වෙනවා ඔයගොල්ලොත් එක්ක එන්සයිම්. يعني මේ දක්වා අපි දෙවෙනි පාඩමේ දැන් සෑහෙන කොටස් ටිකක් අවසන් කරලා තියෙනවා. ඒකට ඒකෙදී අවසානයේටම අපි කරා සෛල චක්‍රය සහ අර්බුද පිළිකා කියලා හැම වීඩියෝ එකක් ඔයගොල්ලන්ට මේකට කලින් වීඩියෝ එක විදිහට දකින්න පුළුවන් වෙනවා. ඒ අනුව ඊට පස්සේ එන ප්‍රධාන කොටසක් ටිකක් දැනගන්න ඕනේ. ළමයි ඉල්ලලා තිබුණා මේක කීපතාවම එන්සයිම් කරන්න කියලා. එන්සයිම අපි දැන් බලමු එන්සයිම කියන්නේ මොනවද සහ ඒකේ ක්‍රියාකාරීත්වය බලපාන සාධක ඒ ආදිය මේ වීඩියෝ එකෙන් සාකච්ඡා වෙනවා. හොඳයි. එන්සයිමයක් කියන්නේ මොකක්ද? දැන් අපි ඔක නිතරම කතා වෙන වචනයක්. පොඩි කාලේ ඉඳලම 7 8 පන්ති වල ඉඳලම ඔය එන්සයිම කියන කතාව තියෙනවා. මොකද ඒක ජීවිද්‍යාව ජීවීන් ගැන කතා කරනවා නම් මේ එන්සයිම කියන එකත් අනිවාර්යයෙන්ම ඒගොල්ලොත් එක්කම අත්‍යවශ්‍ය කාරණාවක් වෙනවා. එයාලගේ සියලුම ක්‍රියාවලිය සඳහා අපේ උනත් එන්සයිම නැතුව අපිට ඒකෙන් තොර ජීවිතයක් හිතන්න අමාරුයි. ඒ තරම් අපිට අපේ ජීව රසායනික ප්‍රතික්‍රියා වලට ගොඩක් වැදගත් වෙන කෙනෙක් තමයි එන්සයිම කියලා කියන්නේ. ඒත් එන්සයිම වලට මොකද්ද අපි දාන අර්ථ දෙක එන්සයිමයක් යනු කුමක්ද කියලා අහුවොත් එම ලියන්න පුළුවන් වෙන්න බෑ නේද? හරි. ඒතර එන්සයිමයක් කියන්නේ මොකද්ද කියලා අහන එක අපිට පුළුවන් මේ විදිහට ලියන්න පොයින්ට්ස් කීපයක් අරගෙන මෙහෙම සජීවී සෛල තුල නිපද වෙන. සජීවී සෛල තුල නිපද වෙන ඊට පස්සේ ජෛව උත්ප්‍රේරක ලෙස ක්‍රියා කරන. මොනවා ලෙසද? ජෛව උත්ප්‍රේරක ලෙස ක්‍රියා කරන. ප්‍රෝටීනමය මහා අණු. ප්‍රෝටීනමය මහා අණු කියන මෙන්න මේ පොයින්ට්ස් ටික එක්ක ඔයාලට පුළුවන් සාර්ථක අර්ථ දැක්වීමක් හදාගන්න. මොකද්ද අපි එන්සයිමයක් කියලා කිව්වොත් ලියන්නේ සජීවී සෛල තුල ජෛව උත්ප්‍රේරක ලෙස ක්‍රියා කරන ප්‍රෝටීනමය මහා අණු එන්සයිම ලෙස හැඳින්වෙයි කියලා. ඒ අනුව අර්ථ දැක්වීම ඔයගලන්ට හදාගන්න පුළුවන්. එහෙනම් මේවා හැමතිස්සෙම සජීවී සෛල තුල තමයි නිපද වෙන්නේ. හරි. අපි કૃතිමව මේවා නිෂ්පාදනය කරන්න බෑ. අපි නිස්සාරණය කරගන්න නැත්නම් සෛලයක් ලවා තමයි අපිට හදාගන්න වෙන්නේ එන්සයිම. ජෛව උත්ප්‍රේරක වෙනවා. මොකද මේ උත්ප්‍රේරණය කියන වචනේ ඒක මම පැහැදිලි කරනවා වෙනම. හරි. කාර්යයටදී මම ඒක පැහැදිලි කරනවා. ජෛව උත්ප්‍රේරණය කියන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ ජෛව උත්ප්‍රේරක කියලා කියන්නේ මෙතෙන්දි මට කියන්න පුළුවන් ජෛව රසායනික ප්‍රතික්‍රියා. හරි. ඒ ශරීරය තුළ සිදුවන ජෛව රසායනික ප්‍රතික්‍රියාව හැම පරිවෘත්තීය ප්‍රතික්‍රියාවම අපිට කියන්න පුළුවන් ජෛව රසායනික ප්‍රතික්‍රියාවක් කියලා. ඒවා උත්ප්‍රේරණය කරන අණු නිසා තමයි මේවට ජෛව උත්ප්‍රේරක කියලා කියන්නේ. එහෙම මට මෙතෙන්දි කියන්න පුළුවන්. උත්ප්‍රේරණය කතාව මම මෙතෙන්දි විස්තර කරනවා කාර්යයන් කියන්න ගියාම. ප්‍රෝටීනමය මහා අණු වෙනවා. ඒතර ප්‍රෝටීනමය කිව්වම ඔයගොල්ලෝ දන්නවා මහා අණු කියලා කොහොමද? ප්‍රධාන වශයෙන් ඒ කරුණු ටික අන්තර්ගත කරලා ඔයගොල්ලෝ අර්ථ දැක්වීම කියනවා. හරි. ඊට පස්සේ අපි මේකේ දැනගන්න ඕනේ කරන එන්සයිම් වල ලාක්ෂණික ලක්ෂණ. ඒ කියන්නේ එන්සයිම් වලටම තියෙනා වූ ලක්ෂණ කීපයක් තියෙනවා. දැන් අපි ඒ ටික එකින් එක බලාගෙන යන්න යන්නේ. හරි. ව්‍යුහය ගත්තම ගොඩක් වෙලාවට එන්සයිම් වල ව්‍යුහය අපි කලින් අර දැක්වීමේදී දැම්මා ප්‍රෝටීනමය කියලානේ. ඒ කියන්නේ ප්‍රෝටීන අපි කලින් කතා කරන්නේ රසායනික මේ පදනම යටතේ ප්‍රෝටීන වල හැටි ස්වභාවය ඔයගොල්ලෝ දන්නවා. ඒතර ඒක ප්‍රෝටීනමයයි. ඊට අමතරව මේක ගොඩක් වෙලාවට එන්සයිම් ගත්තයින් පස්සේ ගොඩක් වෙලාවට එන්සයිම් වල තියෙන ත්‍ෘතීක හැඩයක්. හරි. يعني ප්‍රෝටීන වල අවස්ථා හතරක් අවධි හතරක් කතා කරන්නේ මට්ටම් හතරක්. ප්‍රාථමික ද්විතීක තෘතීක හා චාතුර්ථ කියලා. එනවා මේවා එන්සයිම ගත්තම ගොඩක් වෙලාවට තෘතීක ව්‍යුහය තමයි දරන්නේ. ඒතර ඔයගොල්ලෝ දන්නවා තෘතීක ව්‍යුහය කොහොමයි කියලාද? ගෝලීයයි කියලානේ. අපිට වෙන විදිහකින් කියන්න පුළුවන් ගෝලීය ප්‍රෝටීන් කියලා. හරි. ගෝලීය ප්‍රෝටීන්. තෘතීක ව්‍යුහය ගෝලාකාර වෙනවනේ. ඒ නිසා. හරි. ඊට පස්සේ අපි එනවා කෘත්‍යයට. දැන් මේක ගොඩක් වැදගත්. මේක ටිකක් අපි විස්තර කරගන්න ඕනේ කෘත්‍ය කොහොමද කියන එක. මේකදී අපි කියනවා කෘත්‍ය විදියට ප්‍රධාන වශයෙන් දාන්නේ ජෛව රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය. ජෛව රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් එක එක විදිහකින් මේක කියන්න පුළුවන්. හරි. ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාව වැඩි කිරීම. එහෙමත් කියන්න පුළුවන්. ආපහු කියන්න පුළුවන් ප්‍රතික්‍රියාවක සක්‍රියන ශක්තිය අඩු කරනවා මේගොල්ලෝ. හරි. සක්‍රියන ශක්තිය අඩු කරනවා. ඔය කතා ඔක්කොම පැහැදිලි වෙයිද? හරි. මම දැන් පැහැදිලි කරනවා ටික. දැන් මෙහෙම කතාවක් කියන්නේ.
එන්සයිම් වල කාර්ය වෙනවලු සක්‍රියන ශක්තිය අඩු කරන එක. එහෙනම් අපි දැනගන්න එපා සක්‍රියන ශක්තිය කියන්නේ මොකක්ද කියන එක. ඒකට අපි මේ ප්‍රස්තාවය පාවිච්චි කරනවා. ඒක මෙහෙමයි වෙන්නේ. දැන් මේක මම ඇදලා තියෙන්නේ මේ යම්කිසි ප්‍රතික්‍රියාවක්. හරි? යම්කිසි ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන මාර්ගය. මාර්ගය ඇදලා තියෙන්නේ. හරි? ඒකෙදී අවශ්‍ය වෙන ශක්තිය තමයි උඩ. ඒ කියන්නේ y අක්ෂයෙන් නිරූපණය වෙන්නේ ඒකට අවශ්‍ය වෙන ශක්තිය. මේ තියෙන ප්‍රතික්‍රියා මාර්ගය. දැන් ඔය ගොඩක් කෙමිස්ට්‍රියත් මේ කොටස තියෙනවා ඔයගොල්ලන්ට හම්බෙලා නැතුව ඇති සමහරක් වෙලට තාම චාලක රසායනය කියලා පාඩමක් එහෙම හම්බෙනවනේ. ඒතකොට ඒක කරපුවම තව මේක හොඳට පැහැදිලිවයි කෙමිස්ට්‍රි පැත්තේ. නමුත් දැනට අපිට මේ ටික ඇත්තේ. ඒ කියන්නේ ප්‍රතික්‍රියාවක් මෙන්න මේ මාර්ගය ඔස්සේ යනවා. ඒකට මේ මාර්ගය යද්දී ඒ වගේ ශක්තියක් අවශ්‍ය වෙනවා. ඒක හරියට නිකන් අපි ගමනක් යන්න වාහනයට පෙට්‍රල් ගන්නවා වගේනේ. අපිට මේ ගමන් මාර්ගය යන්නේ. ඒ ගමන් මාර්ගය යන්න අපිට පෙට්‍රල් මෙච්චර ප්‍රමාණයක් ඕන වෙනවා. එතකොට මම මෙතන මාර්ග දෙකක් ඇඳලා තියෙනවා. මේ නිල් පාට මාර්ගය, කළු පාට මාර්ගය. දැන් අපිට ඇත්ත ප්‍රතික්‍රියාවක් තියෙනවා. හරි අපි කියමුකෝ මොකක් හරි ප්‍රතික්‍රියාවක් තියෙනවා. ඒ ප්‍රතික්‍රියාවේ දැන් මෙහෙම කියන්නකෝ අපි මෙහෙම ප්‍රතික්‍රියාවක් තියෙනවා. x ධන y එකතු වෙලා z හැදෙන ප්‍රතික්‍රියාවක් කියලා කියනකොට මම මේ ඇඳලා තියෙන රූප සටහනට අනුව ඔය දේ තමයි වෙලා තියෙන්නේ. හරි. අපි ඒක අනිත් පැත්තට දාමු. ඒක මේ වගේ ප්‍රතික්‍රියාවක් විදිහට. මෙතන තියෙන්නේ ප්‍රතික්‍රියක. මේ මට්ටම ප්‍රතික්‍රියක. හරි. ප්‍රතික්‍රියක කියනවා නම් ඒ ප්‍රතික්‍රියාවට සහභාගී වෙන දේවල්නේ ප්‍රතික්‍රියක. මේ තියෙන්නේ ප්‍රතික්‍රියක සහභාගී වෙලා ප්‍රතික්‍රියාවක් වුණායින් පස්සේ ඒකෙන් හැදෙන්නේ ප්‍රතිඵල. එහෙම නැහැදෙන්නේ. ප්‍රතික්‍රියක වල ශක්තිය වැඩි, ඵලවල ශක්තිය අඩුයි. ඒ අනුව අපි මෙහෙම ගමු ප්‍රතික්‍රියාව x බිඳ වටනවා y ධන z වලට. කොහොම කියලා ප්‍රතික්‍රියාවක් කියලා හිතමුකෝ අපි නේද? එතකොට මෙතන තියෙන්නේ x, මෙතන තියෙන්නේ y ධන z. හරි කොහොම වුණත් කොහොම හරි කමන්නේ අපිට ප්‍රතික්‍රියාවයි වැදගත් වෙන්නේ. මේ හැදෙන ප්‍රතික්‍රියක ඵල නෙමෙයි ඒකම සංකේත වලින් එක දැම්මේ. හරි දැන් මේ ප්‍රතික්‍රියාව මම කළු පාටින් ඇඳලා තියෙන තීරුව තමයි හරිද? සාමාන්‍යයෙන් ඒ ප්‍රතික්‍රියාව වෙනවා නම් හරි සාමාන්‍යයෙන් වෙනවා නම් කියලා කියන්නේ මොකක්ද කියන එක තේරෙයි ඊළඟට කියන කතාවෙන්. සාමාන්‍ය අවස්ථාවේදී ස්වභාවිකව මේ ප්‍රතික්‍රියාව සිද්ධ වුණොත් ඒ ප්‍රතික්‍රියාවට අවශ්‍ය වෙන ශක්තිය තමයි මෙතන මම දීලා තියෙන්නේ. මෙන්න මේ ශක්තිය. ඒ අනුව දැන් මෙතෙන්දී අපිට කියන්න පුළුවන් ප්‍රතික්‍රියාවට අවශ්‍ය වෙන සක්‍රියන ශක්තිය කියලා. මෙන්න මේ විදිහට ඔය ශක්තිය මම මෙතන ඉඳලා මෙතෙන්ට දැම්මේ. ඒ කියන්නේ මේ ශක්තිය මෙතන ඉඳලා මේ කළු පාට රේඛාවේ ශක්තිය ඉඳලා මෙතෙන්ට. මේකට මට කියන්න පුළුවන් සක්‍රියන ශක්තිය කියලා. කොයි වගේද? එන්සයිමේ නැතිව. එන්සයිමේ නැතිව. ඒ කියන්නේ දැන් ඕගොල්ලන්ට අයිඩියා එක එනවා. ඊළඟට මම ඇඳලා තියෙන නිල් පාට රේඛාව, නිල් පාට මාර්ගයෙන් ඇඳලා තියෙන රේඛාවේ නම් එන්සයිමේ ඇතුව මේ ප්‍රතික්‍රියාවට අවශ්‍ය වෙන සක්‍රියන ශක්තිය. හරි මේක. ඒ සක්‍රියන ශක්තිය තමයි එන්සයිමේ ඇතුව. දැන් අපෝ පොඩ්ඩක් බලන්න මෙහෙමයි ඔය කිව්වේ යම් ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. එතකොට ඒ ප්‍රතික්‍රියාවට අපිට ශක්තියක් දෙන්න ඕනේ. අනිවාර්යෙන් මේ ප්‍රතික්‍රියාව ශක්තියක් අපි ලබා දෙන්න එපායි. ඒතර එහෙම ශක්තියක් ලබා දෙනකොට තමයි ප්‍රතික්‍රියාව වෙන්නේ. නැත්නම් කර්මාන්ත ශාලාවලට එහෙම ගොඩක් ලාභයි ශක්තියක් නැතුව ඉබේ ප්‍රතික්‍රියා වෙනවා නම් අපිට විදුලිය පාවිච්චි කරන්න වෙන්නේ, අපිට තාපය පාවිච්චි කරන්න වෙන්නේ. ඒ මොකද ඒවට ශක්තියක් දෙන්න ඕන නිසා. විවිධ නිපැයුම් කරන්න, විවිධ දේවල් ලබා ගන්න අනිවාර්යෙන් ඒවට ශක්තියක් ලබා දෙන්න. ඒ අනුව මෙතෙන්දී එන්සයිමය ඇතුව සහ නැතුව තමයි මේ මාර්ග දෙක මම ලබන කරලා තියෙන්නේ. ඒතකොට එන්සයිමයක් ඇතුව
ඒ ප්‍රතික්‍රියාවට අදාළ සක්‍රියන ශක්තිය මේ විදිහයි. දැන් මේ හරිය ඕනේ නැද්ද? ඒවත් ඕනේ. නමුත් ඒක අපි පොදුයිනේ දෙකටම. මේ දෙකටම පොදුයි. ඒ ශක්තිය හරි එන්සයිම් ඇතුවත් යනවා නැතුවත් යනවා. ඒ අනුව මේ ප්‍රමාණය මොනවා කරලාද? මෙන්න මේ ටිකින් එන්සයිමයක් මගින් අඩු කරලා. එහෙනම් ස්වභාවිකව මේ ප්‍රතික්‍රියාව එන්සයිමයක් නැතුව වෙනවා නම් මෙච්චරක් ඕනේ ශක්තිය එන්සයිම ඇතුව කිරීම මගින් එයා අඩු කරලා තියෙනවා යම් ප්‍රමාණයකට. මෙන්න මේක තමයි අපි කියන්නේ එන්සයිමයක් සක්‍රියන ශක්තිය අඩු කරනවායි කියලා. ඒතර එහෙම සක්‍රියන ශක්තිය අඩු කරන එකට අපිට කියන්න පුළුවන් මෙන්න මේ වචනේ. මොනවා කරනවා කියලාද? මේ ප්‍රතික්‍රියාව උත්ප්‍රේරණය කරනවායි කියලා. හරි ඔන්න ඔය දේවල් ටික තමයි ඔයගොල්ලෝ පැහැදිලිව දැනගන්න ඕනේ. එන්සයිමයක් යම් ප්‍රතික්‍රියාවක සක්‍රියන ශක්තිය අඩු කරනවා. එහෙම නැත්නම් ඒක උත්ප්‍රේරණය කරනවා. ඒකෙන් වෙන දෙයක් තමයි මොකද්ද? ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය. ඇයි? ශක්තිය වැඩිපුර අවශ්‍යයි නම් ඒ ශක්තිය ලබා ගන්න ඕනේ. ඒතකොට මේ ශක්තිය ලබාගෙන වැඩි ශක්තියක් ලබාගෙන මේ ප්‍රතික්‍රියාව වෙනවට වඩා අඩු කාලයකින් ශීඝ්‍රතාව කියන කාලයත් එක්ක සම්බන්ධය නේ ඒකී කාලයකදී ලබා දෙන ඵල ප්‍රමාණය. එහෙනම් අපිට ශීඝ්‍රතාව වර්ධනය පුළුවන්. අන්න එතකොට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව වැඩි වෙනවා. මොකද මෙයාගේ ශක්තිය අඩුයි. ශක්තිය අඩුයි. එයා අඩු පාරකින් යනවා. ඒතර ඉක්මනට ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. ඒ දේ තමයි එන්සයිමේ ප්‍රධාන කාර්ය වෙන්නේ. මේ වගුව හොඳට පැහැදිලි කරගන්න ඕගොල්ලෝ තේරුම් ගන්න ඒ සාමාන්‍ය අවස්ථාවේදී අවශ්‍ය ශක්තිය සහ එන්සයිමයක් මගින් ඒක කොහොමද අඩු කරන්නේ කියලා. අනික ඕගොල්ලන්ට කියන්න පුළුවන් මෙහෙමත් වෙනස් මාර්ගයක් ඔස්සේ ඒ ප්‍රතික්‍රියාව සිද්ධ කරනවා කියලා. හරි. ඒකෙදි ප්‍රතික්‍රියක ඵලවලට ඒ ශක්තියට ඒගොල්ලෝ එන්සයිමේ මොකුත් කරන්නේ නැහැ. හරි. ඒවත් අපි විශේෂ ලාක්ෂණික විදිහට මෙතෙන්දී ඉගෙන ගන්න ඕනේ. මේ තමයි ලාක්ෂණික ටික. හරි. එන්සයිම් වල ලාක්ෂණික ගුණාංග. හරි. දැන් අපි එකක් කිව්වා ව්‍යුහය කොහොමද කියලා කිව්වා කෘත්‍යයක් දැන් හරි. ඊට පස්සේ තාපය කියලා මම මෙතන සඳහන් කරලා තියෙන්නේ. දැන් මෙතන මේ අවශ්‍ය පොයින්ට් ටික ඕගොල්ලොත් මෙහෙම හදාගන්න එක වඩා හොඳයි. ඒ කියන්නේ දැන් පොතේ තියෙනවා නෝට් එකේ තියෙනවා මේක මෙහෙමයි මේක මෙහෙමයි කියලා කෙලින්ම කරුණු ටික තියෙනවා. මම මේ වගේ දල වශයෙන් ඒක දාගෙන තියෙන්නේ මොකද? ඒක උදව්වක් වෙනවා. එතකොට මෙනෙහි කරන්න මතක් කරන්න අපිට උදව්වක් වෙනවා. හරි. කොහොම කටපාඩම් කරන එක මේක ඕගොල්ලෝ මේක දිහා බලාගෙන කීපොතාවක් මෙනෙහි කරායින් පස්සේ මේ දේ ඕගොල්ලන්ගේ ඔළුවේ දැනෙනවා. ඒක ඕගොල්ලන්ට උරු කරන්නයි මම මේ විදිහට ඒ වගේ පාඩම් කරගන්න අපි පහසු ක්‍රම භාවිත කරගන්නවා. ජීවන මතකයක් හදාගන්න. එන්සයිම ගොඩක් වෙලාවට තාප සංවේදී කියලා අපි කියනවා. සංවේදී කියලා කියන්නේ මොකක්ද? තාපයට ටිකක් සංවේදී. තාපයට දැනෙනවා. තාපය දැනෙනවා යාට. ඒ කියන්නේ වෙන විදිහෙන් කිව්වොත් තාප අස්ථායි. වැඩි තාපයේදී එයා බිඳවට එනවා. තාප සංවේදී වෙනවා. ඒවා ගොඩක් වෙලාවට තාප අස්ථායි වෙනවා. ඒ කියන්නේ එයාට වැඩි තාපයක් දරා ගන්න බෑ කියන එක. ඊට පස්සේ අන්තඵල. අන්තඵල කියලා මෙතන අදහස් කරන්නේ මෙන්න මේක. ප්‍රතික්‍රියක සහභාගී වුණා ප්‍රතික්‍රියාවට ලක් වෙලා එකකින් ඵල හැදෙනවනේ. ඒව තමයි අන්තඵල කියන්නේ. මේකෙදී කියන්න ඕන මොකද්ද මෙතෙන්දි කරුණේ අන්තඵලවල ස්වභාවය වෙනස් නොකරයි කියන එක. ඒ කියන්නේ ප්‍රතික්‍රියාවට එන්සයිමයක් නොදා ඒ ප්‍රතික්‍රියාව වුණත් ඒ ඵලයම තමයි කියන්නේ YZ ලැබෙනවා නම්. කිසිම විදියකින් ඒවා රසායනික හෝ භෞතිකමය කිසිම ගුණාංගයක් එන්සයිමය මගින් වෙනස් කරන්නේ නැහැ. හරි. ඒක ගොඩක් යාට දැන් ඖෂධයක් වුණත් මිනිස්සුන්ට හොයා ගන්නකොට බලනවානේ අතුරු ප්‍රතිඵල තියෙනවද කියලා. එහෙම මොකුත් අතුරු ප්‍රතිඵලයක් නැහැ එන්සයිම් භාවිත කරලා කියලා. හරි. ඒකයි එන්සයිම් වල තියෙන වැදගත්කම. ඒනවා අතුරු අන්තඵල වලට මොකුත් බලපෑමක් කිසිදු බලපෑමක් ඇති නොකරනවා. ඊළඟට කියනවා උපස්තර විශිෂ්ටයි කියලා. ඒක අපි තව ටිකකින් පැහැදිලි කරගන්නවා මේ උපස්තර විශිෂ්ටතාව කියන්නේ මොකක්ද කියන එක. ඒ නිසා මම මෙතනදී ලොකුවට සඳහනක් කරන්න යන්නේ නැහැ. උපස්තර විශිෂ්ටයි කියලා කියන්නේ දැන් මෙහෙම එන්සයිම් එක ගත්තොත් මේ වගේ එන්සයිම් එකක් කියලා හිතන්නකෝ. මේක කොහෙදී හරි මේකට දැන් ප්‍රතික්‍රියාවක් වෙන්න නම් මේකට උපස්තරය බඳව ගන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට මෙයා තමයි ප්‍රතික්‍රියකය. එහෙනම් මෙයා විතරක් ඉඳලා හරියන්නේ නැහැ. මේකට එන්සයිම් එකක් තියෙන්න ඕනේ. මේ තියෙන එන්සයිම් එක කියලා හිතුවොත් මේ X ඇවිල්ලා මෙතෙන්ට සම්බන්ධ වෙන්න ඕනේ. ඊට පස්සේ තමයි මේ X
ගේ ඇතුලේ XY ධන Z බවට කඩන්න එපා. ඒතර ඒ ක්‍රියාවලිය එන්සයිම් එක මගින් කරන්න. ඒතර මේක එන්සයිම් එක කිව්වොත් මේක උපස්තරය වෙනවා. උපස්තර විශිෂ්ටයි කියලා කියන්නේ එන්සයිම් එක අනිවාර්යයෙන්ම එක්තරා උපස්තරයක් සඳහා පමණයි ක්‍රියා කරන්නේ. හැමෝ එක්කම බඳවා ගන්න නැහැ. කියන්නේ එහෙනම් දේහයටම තියෙන්න ඕන එක එන්සයිම් එකනේ. එයා හැමෝ එක්කම වැඩ කරනවා නම් එහෙම කරන්නේ නැහැ. එන්සයිම් එක හැමතිස්සෙම තමන්ට අදාළ උපස්තරය විතරයි. තමන්ගේ ගැළපෙන කෙනා එක්ක විතරයි එයා සම්බන්ධතාව පවත්වන්නේ. අනියම් සම්බන්ධතාව පවත්වන්නේ නැහැ කියන එක විදිහෙන් හරි. එහෙම ලියන්න එපා විභාගයට උපස්තර විශිෂ්ටයි කියලා ලියන්න. ඊළඟට එන්සයිම ප්‍රතික්‍රියා ප්‍රතිවර්තය. ඒ කියන්නේ අපිට සාමාන්‍යයෙන් මෙහෙම නෙමෙයි එන්සයිම් ප්‍රතික්‍රියා ගොඩක් ඒවා අපිට පුළුවන් මෙහෙම දාන්න. මෙහෙම ඒ එක පැත්තටත් ඒක අනිත් පැත්තටත් වෙනවා. මේ පැත්තටත් වෙනවා මේ පැත්තටත් වෙනවා. එන්සයිම ක්‍රියා ප්‍රතිවර්තය. ඒ කියන්නේ මේක එක එන්සයිම් එකකින් මේ බවටපත් කරනවා මේක තව එන්සයිම් එකකින් මේ බවටපත් කරන්න පුළුවන්. ප්‍රතිවර්තයයි. නැත්නම් ඒක අප්‍රතිවර්තය කියන්න බෑ. ඊට පස්සේ මේකෙදි බලපාන සාධක එන්සයිම් ප්‍රතික්‍රියාවට බලපාන සාධක කිහිපයක් තියෙනවා. එකක් උෂ්ණත්වය pH අගය. අපව එන්සයිම සාන්ද්‍රණය. ඊට පස්සේ නිෂේධක සහ උපස්තර සාන්ද්‍රණය කියන මෙන්න මේ කාරණා ටික ප්‍රතික්‍රියාවට බලපානවා. ඒකේ වල ප්‍රධාන වශයෙන් මෙතෙන් සඳහන් කරන්න ඕන උෂ්ණත්වය හා pH. ඊට පස්සේ ප්‍රතික්‍රියාවට සහභාගී වෙන්නේ නැහැ එන්සයිම්. ඊළඟට ප්‍රතික්‍රියාවට සහභාගී වෙන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රතික්‍රියාවේ වෙනත් මාර්ගයකින් සිදු කරනවා කියලා කියව ප්‍රතික්‍රියාව තුළට සහභාගී වෙලා එයාගේ කොහොමද මේ එයාගේ අන්තඵල වලට දැන් ප්‍රතික්‍රියාවට සහභාගී වෙනවා කියන්නේ එහෙමයි. එයාගේ කෝ ප්‍රතික්‍රියකවල බලපෑමක් එහෙම නැත්නම් ප්‍රතිඵලවල බලපෑමක් තියෙන්න එපායි. ඒ අනුව අර කලින් කිව්වේ අන්තඵල වලට බලපෑමක් කරන්නේ නැහැ වගේම ප්‍රතික්‍රියාවට සහභාගී වෙන්නේ නැහැ. ඊට පස්සේ එන්සයිම් වල තියෙනවා සක්‍රීය ස්ථාන කියලා දෙයක්. ඒක අපි තව ඉස්සරහදී කතා කරනවා පැහැදිලිව. සක්‍රීය ස්ථානය කියලා කියන්නේ සරලව කිව්වොත් උපස්තරය ඇවිල්ලා එන්සයිම් එකට බැඳෙන්නා වූ ස්ථානය. ඊට පස්සේ සමහරක් එන්සයිම් වල ක්‍රියාවට සහසාධක අවශ්‍යයි. සහසාධක කියලා ද්‍රව්‍යයක් අවශ්‍යයි. අපි බලමු ඒවා මොනවද කියලා. මූලිකව ලාක්ෂණික කියපුවම මෙන්න මේ ටික ඔයගොල්ලෝ පැහැදිලි කරගන්න ඕනේ. මොකද මේක විතරක් කොටසක් එන්සයිම් වලින් ප්‍රශ්නයක් කොටසක් ව්‍යුහගත එකේ වෙන්න පුළුවන් රචනායක වෙන්න පුළුවන් එන්සයිම් වල ලාක්ෂණික ලක්ෂණ පැහැදිලි කරන්න කියලා. මෙන්න මේ ටික තමයි ඔයගොල්ලෝ ගන්න ඕනේ. මොකද්ද? ගෝලීය ප්‍රෝටීන කියලා කියනවා. ජෛව රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය, ඒ කියන්නේ සක්‍රිය ශක්තිය අඩු කිරීම කරනවා කියන්න ඕනේ. තාප සංවේදී කියන්න ඕනේ. අන්තඵලවල ಗುಣ වෙනස් නොකරයි කියන්න ඕනේ. උපස්තර විශිෂ්ටයි කියලා කියන්න ඕනේ. ක්‍රියාව එන්සයිමීය ක්‍රියාව ඒ ප්‍රතික්‍රියාව ප්‍රතිවර්තය සාමාන්‍යයෙන් ප්‍රතිවර්තය කියලා කියන්න ඕනේ. සාධක විදියට උෂ්ණත්වය pH උපස්තර සාන්ද්‍රණය එන්සයිම සාන්ද්‍රණය සහ නිෂේධක බලපානවා කියලා කියන්න ඕනේ. ප්‍රතික්‍රියාවට සහභාගී වෙන්නේ නැහැ කියලා කියන්න ඕනේ එන්සයිම. සක්‍රීය ස්ථාන තියෙනවා උපස්තරයේ බැඳීම සඳහා කියලා කියන්න ඕනේ. අවසානයේ සහසාධක සමහරක් එන්සයිම වල ක්‍රියාවට සහසාධක අවශ්‍යයි කියන එක කියන්න ඕනේ. එතකොට තුන තියෙනවා 10ක්. නේ? මෙතනින් 5යි මෙතනින් 5යි 10යි. ඒතර ඔය ලක්ෂණ 10 ඔය විදිහට පාඩම් කරගන්න. ඒතර මේ වගේ ඔයගොල්ලෝ ලියාගෙන ව්‍යුහය කියන්නේ මොකද්ද කියලා මෙනෙහි කරනවා. ව්‍යුහය කියන්නේ ගෝලීය ප්‍රෝටීන වෙන එක. අන්න ඒ විදිහට මෙනෙහි කිරීම තුළින් ඔයගොල්ලන්ට ඔය කරුණු ටික ලස්සනට මතක තියාගන්න පුළුවන්. ඊළඟට මේ වගුවත් හොඳට පැහැදිලි කරගන්න ඒකෙදි වෙන්නේ මොකද්ද? සක්‍රිය ශක්තිය අඩු කරනවා කියන්නේ කොහොමද කියන එක. ඊට පස්සේ අපි යනවා එන්සයිම් එක ක්‍රියාකාරීත්වය කොහොමද කියලා බලන්න. හරි එන්සයිම් එකක් මෙහෙමයි. දැන් අර ටිකක් ඕගොල්ලන්ට අවබෝධයක් තියෙනවානේ. එන්සයිම් එක ක්‍රියාකාරී වෙන්නේ කොහොමද කියලා. දැන් මම අඳිනවා එන්සයිම් එකක් මෙහෙම. මේ අඳිනවා ඊට පස්සේ මේකේ උපස්තරයේ විදිහට මම මේ වගේ එකක් අඳිනවා. එතකොට මෙහෙම එන්සයිම් මේක එන්සයිම් එක කියලා ගත්තොත් මෙයා උපස්තරය වෙනවා. හරි මෙයා උපස්තරය වෙනවා. දැන් වෙන්නේ ප්‍රධාන වශයෙන් වෙන්නේ මොකද එන්සයිම් එකට ඇවිල්ලා උපස්තරේ බැඳෙනවා. බැඳෙන්න එපා ක්‍රියාව වෙන්න නේද? එන්සයිම් එකට ඇවිල්ලා උපස්තරේ බැඳිලා හදනවා මේ එන්සයිම් එක. මේ දෙන්න එකතු වෙනවා. හරි එකතු වෙලා හැදෙනවා එන්සයිම උපස්තර සංකීර්ණය කියලා එකක්. ඒක අමුතු එකක් නෙමෙයි ඉතින් හරි. මේ හැඩය ගත්තොත් දැන් මේ ඇඳ ගත්තාම දැන් මේක බැඳෙනවා
බැඳිලා මේ විදිහේ එකට බැඳෙනවා. ඒක තමයි අපි එන්සයිම් උපස්තර සංකීර්ණය කියලා කියන්නේ. වෙන එකක් නෙමෙයි. එන්සයිම් එකට ඇවිල්ලා උපස්තරය බැඳිච්ච අවස්ථාව. ඊට පස්සේ මේකෙන් හැදෙනවා මොනවද? පද. එතකොට එන්සයිම් එක නැතු වෙනවද? නෑ එන්සයිම් එකක් තියෙනවා. ඒකෙමම තියෙනවා. එන්සයිම්. පළ විදිහට අපිට මෙතන රූප සටහනක් පොන්නන දෙන්න පුළුවන්. මේ වගේ අර හැදිච්ච අණුව කොටස් දෙකකට කැඩෙනවා වෙන්න පුළුවන්. නැත්නම් එකතු වෙන ප්‍රතික්‍රියාවක් වෙන්න පුළුවන්. එන්සයිම් එක සාමාන්‍ය එන්සයිම් එක කිසිම වෙනසක් වෙන්නේ නැහැ. අර අපි කලින් කිව්ව ලාක්ෂණික වලට අනුව ප්‍රතික්‍රියාවට ඒක වෙනස් කරන්නේත් නැහැ. එන්සයිම් එක තමන් වෙනසක් ඇති කරගන්නෙත් නැහැ. ඒ ඇඳ රූප සටහන හිතන්න එපා ඒක වෙනස් වුණා කියලා. හරි මේ එන්සයිම තමයි එතනක් තියෙන්නේ. ඒ අනුව මේ විදිහට උපස්තරයක් බඳවාගෙන එන්සයිම් උපස්තර සංකීර්ණය හදලා ඒක පළ බවට පත් කරලා එන්සයිම මොන වෙනවද නිදහස් වෙනවා. සාමාන්‍ය එන්සයිමේ ක්‍රියාකාරීත්වය එහෙමයි වෙන්නේ. මේකෙදි මේ උපස්තරය අනිවාර්යයෙන්ම විශිෂ්ට උපස්තරයක්. කොහොම උපස්තරයක් කියලාද කියන්නේ? විශිෂ්ට වූ උපස්තරයක්. ඒ කියන්නේ එන්සයිම් එක ලබා ගන්න එක જાතියක කෙනෙක් විතරයි. උදාහරණයක් විදිහට මම කිව්වොත් මේ එන්සයිම් විදිහට මම ගන්නවා ඇමයිලේස්. උදාහරණ ඇමයිලේස්. ඇමයිලේස් කියන්නේ එන්සයිම් එක. අපි මේක කතා කරලා තියෙනවා දෙවෙනි පාඩමේ කලින් අපිට හම්බුණා නේ සමහරක් තැන්වලදී. ඒතර ඇමයිලේස් තමන්ගේ උපස්තරයේ විදිහට හැමතිස්සෙම තෝරා ගන්න කෙනා තමයි කවුද? පිෂ්ඨය. මම තමයි දෙන්නකොත් ඇමයිලෝස් කියලා. හරි ඇමයිලෝස් එම දන්නවනේ නේද? අර ඇමයිලෝපෙක්ටින් හා ඇමයිලෝස් කියලා මම කිව්වේ පිෂ්ඨයේ ආකාර දෙකක් කියලා. හරි එහෙම නැතුව අපි පිෂ්ඨය කියමුකෝ. එහෙනම් පිෂ්ඨයේ උපස්තරයක් වෙනවා හැමතිස්සෙම වෙන කිසිම කෙනෙක් මෙතෙන්ට එයා බැඳුණා කියලා මොනව වෙන්නේ නැද්ද? එයා ප්‍රතික්‍රියා කරන්න යන්නේ නැහැ. එයා බඳව ගන්නෙත් නැහැ. අන්නේ උපස්තර විශිෂ්ටතාව මේ එන්සයිම් වල තියෙනවා. ඒතර කොහොමද ඕක ඇති වෙන්නේ ප්‍රධාන වශයෙන්? උපස්තර විශිෂ්ටතාව ඇති වෙන්නේ මෙහෙමයි. මේ එන්සයිම් වල අපි කතා කරා කලින් මොකක් තියෙනවා කියලාද? සක්‍රීය ස්ථානය කියලා එකක් තියෙනවා. සක්‍රීය ස්ථානය. මේ සක්‍රීය ස්ථානයේ හැදෙන දැන් එන්සයිම් වල අපි දන්නවා එන්සයිම් එක කියන්නේ ප්‍රෝටීනයක් නම් ප්‍රෝටීන එක තියෙන්නේ ඇමයිනෝ අම්ල දහස් ගණනක්. එහෙනම් මේ ඇමයිනෝ අම්ල වලින් කිහිපයක් ඇමයිනෝ අම්ල කිහිපයක් එකතු වෙලා තමයි මේ සක්‍රීය ස්ථානයේ හැදෙන්නේ. ඊට පස්සේ ඉතුරු ඇමයිනෝ අම්ල මොකද කරන්නේ? දැන් ඒක ඇමයිනෝ අම්ල කිහිපයක් එකතු වෙලා සක්‍රීය ස්ථාන හදනවා නම් ඉතුරු ඇමයිනෝ අම්ල ටික මොකද්ද කරන්නේ? එන්සයිමේ සාමාන්‍ය අනිකුත් හැඩය පවත්වා ගන්න දායක වෙනවා. මේ තියෙන වටේ තියෙන හැඩය මේ තියෙන ඇමයිනෝ අම්ලනේ. ප්‍රෝටීනයක් නෙමෙයි මේක නේද? වෙන ඒවා නැහැ. එහෙනම් මෙහි තියෙන ඇමයිනෝ අම්ල අනිත් ඒවායින් ඔක්කොම ඒ අදාළ එන්සයිමේ හැඩය පවත්වා ගන්න එයාට දායක වෙනවා. කිහිපයක් පමණක් එකතු වෙලා සක්‍රීය ස්ථානය හදනවා. මේ හදන සක්‍රීය ස්ථානය 100%ක්ම මොකට ගැලපෙන්නේ නැද්ද? උපස්තරයේ හැඩයට ගැලපෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙහෙම. මම දැන් මේ රූප සටහන පැහැදිලි මදි නම් ඔයාලට මෙහෙම මම අඳින්නම්. උපස්තරයක් තියෙනවා මෙහෙම. කොටුවක් වගේ. දැන් මේකට අදාළ එන්සයිම් මෙහෙම නෙමෙයි. එයා තියෙන්නේ මෙහෙම නෙමෙයි. හරිනම් මෙහෙම තියෙන්න එපා මෙයාට බැඳෙන්න නේද? මේ වගේ තියෙන්න එපා. නමුත් එහෙම නෙමෙයි තියෙන්නේ මේ වගේ. ඔය වගේ තියෙනවා. ඔහොම තියෙනවා. දැන් කොහොමද අර ඇවිල්ලා බැඳෙන්න බෑනේ. ඉඩ සිටිනවා නේද? එතන ඒක හරියට එයාගේ හැඩයට ෆිට වෙන්නේ නැහැ. මොනවා වෙන්නේ නැද්ද? ෆිට වෙන්නේ නැහැ. හැබැයි මෙයාට තියෙනවා විශේෂ හැකියාවක් මේ උපස්තරයක් එන්සයිම් එක ආසන්නයට ආවයන් පස්සේ එහෙම නැත්නම් අපි කියනවා එන්සයිම් එකක් එක්ක උපස්තරය අන්තර්ක්‍රියාවේදී කියලා. හරි. අන්තර්ක්‍රියාවේදී. ඒ කියන්නේ උපස්තරය ඇවිල්ලා ළඟටනේ එන්සයිම් එක ළඟට ඇවිල්ලා ආසන්නයට ඇවිල්ලා එයා ඒක ප්‍රතික්‍රියාව කරන්න සූදානම් වෙන වෙලාවේදී මේ හැඩය මේ එන්සයිම් එකේ සක්‍රීය ස්ථානයේ හැඩය එයා වෙනස් කරගන්නවා කාට අනුපූරක වන විදිහටද? උපස්තරයට. උපස්තරයට මොන විදිහට අනුපූරක. මේක අපිට හම්බෙලා තියෙනවා අර DNA වල භස්ම එහෙම සකස් වෙනකොට ඒවා අපි කියනවා නයිට්‍රජන් භස්ම අනුපූරකනේ. පට්ට දෙකේ DNA දාම දෙකේ භස්ම අනුපූරකයි කියලා. අන්න ඒක තමයි මෙතෙන්දිත් එනවා එන්සයිමේ සහ උපස්තරය එකිනෙකට අනුපූරකයි. ඒ කියන්නේ මේ සක්‍රීය ස්ථානයේ හැඩය
එන්සයිමේ හැඩයට බොහෝ දුරට සමාන වෙන විදිහට එයා සකස් කර ගන්නවා. එතකොට ඒක තමයි කියන්නේ අපි සක්‍රීය ස්ථානයේ හැඩය අනුපූරක වෙනවා කියලා උපස්තරයේ හැඩයට. හැබැයි එන්සයිමයක් හැමතිස්සෙම එයා උපස්තරයට අනුපූරකද නැහැ. එන්සයිමය එක්ක අන්තර්ක්‍රියාව කරද්දී නැත්නම් එන්සයිමය ආසන්නයට ආපුවෙන් පස්සේ එයාගේ ප්‍රතික්‍රියාව සිදු වෙන්න පටන් ගත්තයින් පස්සේ තමයි එයා අනුපූරක තත්වයට එන්නේ. එතකන් අනුපූරක නැහැ සක්‍රීය ස්ථානයේ හැඩය. ඒ නිසා අපි කියනවා මෙහෙම කතාවක්. දැන් මෙහෙම තිබ්බ හැඩය මෙහෙම බවට පත් වුණා නේ. ඒක මෙහෙම බවට පත් වුණා. ඔන්න ඔකට අපි කියනවා මෙහෙම වෙනවට ප්‍රේරණය වෙනවා කියලා. හරි. එයා හැඩය ප්‍රේරණය කරගන්නවා. ඔන්න ඔය සිද්ධිය මුල් කරගෙන විද්‍යාඥයෝ ඔක හොයාගෙන මෙන්න මේ සිදුවීමත් එක්කලා මේකට යාන්ත්‍රණයක් දැම්මා. මේ යාන්ත්‍රණය නම් කරා ඊට පස්සේ ඒගොල්ලෝ මොන යාන්ත්‍රණය කියලාද? ප්‍රේරිත සීවුම් යාන්ත්‍රණය කියලා. ඒ කියන්නේ ප්‍රේරණය වෙනවා. හරි. හැඩය ප්‍රේරණය වෙනවා. එන්සයිමේ සක්‍රීය ස්ථානයේ හැඩය ප්‍රේරණය වෙනවා උපස්තරයට අනුපූරක වෙන විදිහට. ඒ නිසා ප්‍රේරිත කිව්වා. සීවුම් කිව්වේ සීවුම් වෙනවා. ඒක ඔයගොල්ලෝ සිංහල දන්නෝ නම් ඒක උරු ඇති නැත්නම් ඒක උරු නැතුව ඇති. සීවුම් වෙනවට ඉංග්‍රීසි වර්ඩ් එක කිව්වොත් ඔයගොල්ලන්ට සිංහල වලට වැඩි පුළුවන්. මේවා ලියලා තියෙන්නේ ෆිට වෙනවා. ෆිට. හරි ෆිට වෙනවා කියලා කියන්නේ හොඳට ෆිට වෙනවා. දැන් ඇණයක් අපි හොයලා මොකක් හරි ඇණයක් ගැලවිලා වැටෙනවා. හදිස්සියෙන්. ඊට පස්සේ හොයාගන්න බෑ. දවස් 30 හොයලත් හොයාගන්න බෑ. ඊට පස්සේ අපි කරන්නේ ගෙදර තියෙන වෙන වෙන ඇණ දාලා බලනවා ඒකට හරියනවද කියලා. ඕම කරද්දී එක ඇණයක් හරියනවා ගන්න. අන්න එතකොට මොකද්ද කියන්නේ? ආයෙ ඇණේ නම් ෆිට වුණා. ඒ වගේ තමයි සීවුම් කියන්නේ. හරි ෆිට කියන එකම තමයි සීවුම් කියන එක. ඒ සිංහල වලට ඉංග්‍රීසි වලින් කිව්වම තේරෙනවා. යනවා මේ ප්‍රේරිත සීවුම්. ඒ කියන්නේ මෙයා ප්‍රේරණය වුණාට පස්සේ ඊට පස්සේ මොකද වෙන්නේ? මෙයාට සීවුම් වෙන්න පුළුවන්. කාටද? මෙයාට කියන්නේ උපස්තරයට. ඒක හොඳින් සීවුම් වෙන්න පුළුවන් නිසා අපි කියනවා ප්‍රේරිත සීවුම් යාන්ත්‍රණය කියලා. ඒතකොට මේ උපස්තර සංකීර්ණ එන්සයිම් උපස්තර සංකීර්ණය මෙතෙන්දී හදන්නේ මෙයාගේ මේ ප්‍රේරිත සීවුම් යාන්ත්‍රණයට අනුව. ඒ නිසා අපි කියනවා මේකෙදී තදින් අණු තදින් බැඳෙනවා. හරි. මේ යාන්ත්‍රණය නිසා අණු තදින් එන්සයිමයට බැඳෙන නිසා අපි කියනවා නිවැරදි දිශානතියක් සහිතයි කියලා. අණු නිවැරදිව දිශානතියකින් තදින් එන්සයිමයට සම්බන්ධ වීම සිද්ධ වෙනවා මේ ප්‍රේරිත සීවුම් යාන්ත්‍රණයේදී. ඒ වගේම අපි කියන්න ඕනේ අනුපූරක කතාව. හරි. ඒතර ඔය දේවල් ටික තමයි ප්‍රධාන වශයෙන් කියන්නේ. ඊට පස්සේ දැන් මේ විදිහට එයා සීවුම් වුණායින් පස්සේ තදින් එන්සයිමයට බැඳුණායින් පස්සේ එයාගේ අන්න ප්‍රතික්‍රියාව සිද්ධ වෙලා උපස්තරයේ පළ බවට පත් වෙනවා. ඊට පස්සේ එන්සයිමේ එයාගේ වැඩ ඉවරයි. එයා අයින් වෙලා යනවා කවුරු වෙනවද? තවත් උපස්තරයක් බැඳීම වෙනුවෙන්. ඊට පස්සේ එයා වෙන් වෙලා ගිහිල්ලා මේ වගේ තියෙන සංකීර්ණය වෙන් වෙලා එන්සයිම වෙන් වෙනවා. එයාට පුළුවන් ආපහු වැඩක් කරන්න. එයා එතන ගෙවිලා යන්නේ නැහැ. හරිද? එයාට පුළුවන් තව උපස්තරයක් බඳගෙන එයාගේ කාර්යය නැත්නම් උත්ප්‍රේරණය කිරීමේ ක්‍රියාවලිය කරන්න. එහෙනම් ඔය දේවල් ටික එන්සයිමේ ක්‍රියාකාරීත්වයට අදාළව ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. ඊට පස්සේ ඊළඟ දේ තමයි සහසාධක. එන්සයිම් වල ක්‍රියාකාරීත්වයට අවශ්‍යයි සමහරක් එන්සයිම් වලට සහසාධක කියලා જાතිය. මේකත් අපි සඳහන් කරා අතෙන්දි කියන්නේ කොතෙන්දද? ලාක්ෂණික ගැන කතා කරනකොට. සහසාධක කියලා වචනයක් කිව්වනේ. හරි. සහසාධකයක් කියන්නේ මෙහෙමයි. අර්ථ දැක්වීමක් අවශ්‍ය වෙන අපිට. මේකදී අපි මෙහෙම කියනවා බොහෝ එන්සයිම් වල ක්‍රියාකාරීත්වයට අවශ්‍යයි. හරි බොහෝ එන්සයිම් වල ක්‍රියාකාරීත්වයට අවශ්‍යයි. බොහෝ එන්සයිම් වල ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ප්‍රෝටීන නොවන. හරි බොහෝ එන්සයිම් වල ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ප්‍රෝටීන නොවන සංඝටක. මේවා ගොඩක් වෙලාවට ප්‍රෝටීන වෙන්නේ නැහැ. දැන් අපි දන්නවා එන්සයිමේ ප්‍රෝටීනයි. හරි එන්සයිමේ ප්‍රෝටීනයි. ඒතකොට මේ එන්සයිමයට බැඳෙන යම් කාණ්ඩ තියෙනවා. ඒවා උපස්තර නෙමෙයි හැබැයි. හරි උපස්තර නෙමෙයි. උපස්තරත් නොවන වෙනත් ප්‍රෝටීනත් නොවන කාණ්ඩ සමහරක් ඒවා මේකට අවශ්‍ය වෙනවා. අවශ්‍ය නෙමෙයි අත්‍යවශ්‍ය වෙනවා. හරි ඒ වචනේ ඔයගොල්ලෝ කියන්නේ. බොහෝ එන්සයිම් වල ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය වෙන ප්‍රෝටීන නොවන සමහරක් සංඝටක අපි කියනවා
සහසාධක කියලා. සහසාධක සමහරක් ඒවා තියෙනවා තදින් බැඳෙනවා එන්සයිම් එකට. හරි. තදින් බැඳෙනවා සමහරක් ඒවා ලිහිල්ව බැඳෙනවා. ඒ කියන්නේ සමහරක් ඒවා බැඳිලාම තියෙනවා. ඒකට හරි තදින් බැඳුනහම ආයෙ ගැලවෙන්නේ නැහැ. ඒවා බැඳිලාම තියෙනවා. ඉතින් ගැටලුවකුත් නැහැ නේ. යාගේ අත්‍යවශ්‍යයිනේ කොහොමත් නේද? යට කොහොමත් ඒක ක්‍රියාවලිය වෙන්න අත්‍යවශ්‍යයි ඒ සහසාධකය. ඉතින් තදින්ම බැඳිලා හිටියා කියලා ප්‍රශ්නයක් නැහැ. සමහරක් ඒවා වුණාට ලිහිල්ව බැඳෙනවා. ඒවා ලිහිල්ව බැඳිනවා අපි කියනවා ප්‍රතිවර්තය කියලා. කියන්නේ එයාට අයින් වෙලා ගැලවිලා යන්නත් පුළුවන්. ගැලවිලා ගිහිල්ලා ආයේ එන්සයිම් එකට ක්‍රියාකාරීත්වය ඕන වෙනාන් පස්සේ ආපහු සහසාධකයක් එතෙන්ට බඳ ගන්න වෙනවා. ඒ කතාව කියන්නේ. එනවා සහසාධකයක් කියන්නේ මොකද්ද? එන්සයිම් එක බොහෝ එන්සයිම් වල ක්‍රියාකාරීත්වයට අවශ්‍ය අත්‍යවශ්‍ය ප්‍රෝටීන නොවන සංඝටක. ඒවා සමහරක් ඒවා තදින් බැඳෙනවා, සමහරක් ඒවා ලිහිල්ව බැඳෙනවා. ලිහිල්ව බැඳෙනවා ප්‍රතිවර්තය. සහසාධක තියෙනවා ප්‍රධාන වශයෙන් වර්ග දෙකක්. මොනවද? අකාබනික සහසාධක සහ කාබනික සහසාධක. කාබනික සහසාධක. හරි මේ වර්ග කරේ සහසාධක පොදුයි. අකාබනික සහසාධක වලට උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන් copper 2+, හරිද? zinc 2+, ඔය වගේ අයන් එක අයන වර්ග දායක වෙනවා මේ සහසාධක විදිහට අකාබනික. අයනනේ අකාබනික කියන්නේ ඉනෝගනික් ඕගොල්ලෝ කෙමිස්ට්‍රි ඉගෙන ගන්න ඉනෝගනික්. ඒතර මේ වගේ සංයෝගනේ. කාබනික සහසාධක කියන්නේ විවිධ කාබනික සංයෝග. ඒකෙදි උදාහරණ විදිහට මෙහෙම තියෙනවා NAD, FAD, ඊළඟට බයෝටින්, ඊට පස්සේ විටමින් වර්ග වල විවිධ ව්‍යුත්පන්න, විටමින් වල ව්‍යුත්පන්න, ඒ වගේ දේවල් සම්බන්ධ වෙනවා උදාහරණ විදිහට කාබනික සහසාධක වලට. ඒ දේවල් ටික තමයි ඔයගොල්ලෝ ප්‍රධාන වශයෙන් සහසාධක වලට දැනගන්න ඕනේ අර්ථ දැක්වීම. මේ කතාව තදින් හරිහිල්ල බැඳෙනවා. ඊළඟට වර්ග දෙකක් තියෙනවා අකාබනික සහසාධක සහ කාබනික සහසාධක කියලා. ඒවට උදාහරණ දැනගන්න ඕනේ. තව එකම එක දෙයක් දැනගන්න ඕනේ. මෙන්න මේ කාබනික සහසාධක වලට ළමයි අපි කියනවා වෙන නම සහ එන්සයිම කියලා. මොනවාද? සහ එන්සයිම්. නෝකත් වෙනම දැනගන්න ඕනේ. හරි. බැරි වෙලාවට විභාගෙදී අහන්න පුළුවන් සහ එන්සයිම් යන මොනවද කියලා. ඒතකොට සහසාධක වල අර්ථ දැක්වීම ලියලා යන්න එපා. මේකට තව කෑල්ලක් එකතු වෙන්න ඕනේ. ඔයගොල්ලෝ වඩා හොඳයි ලියනවා නම් බොහෝ එන්සයිම් වල ක්‍රියාකාරීත්වයට ප්‍රෝටීනමය නොවන කාබනික සහසාධක. හරි කාබනික සහසාධක තමයි මොන වෙන්නේද? සහ එන්සයිම් කියලා අපි හඳුන්වන්නේ. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට සරලව කියන්න පුළුවන් කාබනික සහසාධක වර්ග සහ එන්සයිම් ලෙස හැඳින්වෙන්නේ කියලා. මොකද සහසාධක කිව්වම මෙතන අර්ථ දැක්වීම වෙනම මෙතන යන නිසා. හරි. යන ඔන්න ඔය දේවල් ටික සහසාධක වලට කියවෙන්න ඕනේ. දැන් එන්සයිමේ ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය සමහරක් සංඝටක තමයි මේ සහසාධක වලින් අපි කතා කරේ. සමහරක් ඒවාට එහෙම ඕනේ නැහැ. එයා නිකම්ම තමයි ක්‍රියාකාරීත්වය යනවා. මොකුත් අවශ්‍යතාවයක් නැහැ. උදව්වක් ඕනේ නැහැ. හරි. ඊට පස්සේ එන්සයිම් වල ව්‍යුහය ක්‍රියාකාරීත්වය ඒ ප්‍රමාණවත් ඒ ටික. ඊට පස්සේ අපි යනවා එන්සයිම් වලට අදාළ බලපෑම. එන්සයිම් වලට බලපාන සාධක මොනවද කියලා බලන්න. ඒක අපි එතන කීපයක් සඳහන් කරා කලින්. පළවෙනි එක උෂ්ණත්වය, pH අගය කියන දෙක. ප්‍රධාන වශයෙන් ওই දෙක. ඊට පස්සේ අපි ඊළඟ ඒවාට යමු. උෂ්ණත්වය කොහොමද එන්සයිම් එකකට බලපාන්නේ? ඔයගොල්ලෝ දන්නවා උෂ්ණත්වය ගත්තයින් පස්සේ මෙතන තියෙන සාධක පහක් පහක් තියෙනවා. අනික උපස්තර සාන්ද්‍රණය, එන්සයිම් සාන්ද්‍රණය, නිෂේධක. මොනවාද පහ? උෂ්ණත්වය, pH අගය, උපස්තර සාන්ද්‍රණය, එන්සයිම් සාන්ද්‍රණය සහ නිෂේධක. උෂ්ණත්වය කොහොමද එන්සයිමේ ඒ ක්‍රියාකාරීත්වයට බලපාන්නේ? යම් පද්ධතියක උෂ්ණත්වය වැඩි කරද්දී මොකද වෙන්නේ? අණු වල තියෙන අහඹු චලිතය වැඩි වෙනවා. උෂ්ණත්වය වැඩි කරන්න කොහොමත් අණු ගොඩක් වෙලාවට දැන් ද්‍රවයක් වගේ ගත්තොත් අහඹු ලෙස චලනය වෙමින් තියෙනවා. උෂ්ණත්වය වැඩි කරද්දී ඒ අහඹු චලිතය එයාලගේ වැඩි කරගන්නවා. මේ විදිහට අහඹු චලිතය වැඩි කරායින් පස්සේ අණු අතර ඝට්ටන වැඩි වෙනවා. මොන වැඩි වෙනවද? ඝට්ටන, ගැටීම් සංඛ්‍යාව වැඩි වෙනවා. ඝට්ටන වැඩි වුණායින් පස්සේ එන්සයිමීය පද්ධතිය, එන්සයිම සහ උපස්තර තියෙන පද්ධතියක් සැලකුවම ඒවැ සක්‍රීය ස්ථාන හා මොනවද ඒවැ කියන්නේ? එන්සයිමේ තියෙන සක්‍රීය ස්ථාන සහ උපස්තර.
අණු ගැටීම වැඩි වෙනවා. ඒ කියන්නේ එන්සයිම් එකට දැන් එන්සයිම් හැපි උපස්තර හැප්පුණාට වැඩක් නැහැ. එන්සයිම් ප්‍රතික්‍රියාව වැඩි වෙන්නේ නැහැ. මෙන්න මේ ක්‍රියාව ඔයගොල්ලෝ විශේෂයෙන් කියන්න ඕනේ එන්සයිමේ සක්‍රීය ස්ථාන හා උපස්තර අතර මොනවා වැඩි වෙනවද? ගැටීම වැඩි වෙනවා. සාමාන්‍යයෙන් පොදු කරුණක් විදිහට ආම්ල චලිතය වැඩි වෙනවා. ඒ නිසා ඝට්ටන වැඩි වෙනවා. එන්සයිම හැමතිස්සෙම සක්‍රීය ස්ථානයේ උපස්තරය විතරද ගැටෙන්නේ? එහෙම නැහැ. උපස්තරත් ගැටෙනවා. ඒවා සංඝට්ටනනේ. ඝට්ටන වැඩි වෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ කියන්න ඕනේ සක්‍රීය ස්ථාන සහ උපස්තර අතර ඝට්ටනත් මේ නිසා සම්භාවිතාව ඒ සාපේක්ෂව වැඩි යගයක් ගන්නවා සාමාන්‍ය පද්ධතියකට වඩා. එතකොට මොකද වෙන්නේ? ප්‍රතික්‍රියාව වැඩි වෙනවා. මේ නිසා මොකද වෙන්නේ? ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව වැඩි වෙනවා. එනවා අපිට මේ විදිහේ ප්‍රස්ථාරයක මේක දැම්මොත් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව ගන්නවා රේට් එක මෙතෙන්ට. ඊට පස්සේ උෂ්ණත්වය ටෙම්පරේචර් එක මම මෙතෙන්ට ගන්නවා. එනවා මේ විදිහට අපිට ඇන්දෑකේ එක්තරා ඔහම හරිද? අර වක්‍රාකාරව හරි වැඩිවීම අකණ්ඩව නෙමෙයි ඔන්න ඔය වගේ ස්වභාවයකින් වැඩි වෙනවා. මොකද්ද ශීඝ්‍රතාව? මේ හරි ශීඝ්‍රතාව වැඩි වෙනවා. හැබැයි එක්තරා උෂ්ණත්වයකින් පස්සේ ඔහොම වැඩි වෙලා එක්තරා උෂ්ණත්වයකට ගියාට පස්සේ ප්‍රශස්ත ක්‍රියාකාරීත්වය පෙන්වනවා කියලා කියනවා. මොන ක්‍රියාකාරීත්වයද? ප්‍රශස්ත ක්‍රියාව පෙන්වනවා එක්තරා උෂ්ණත්වයකදී. ඒ උෂ්ණත්වය මම මෙතනින් දානවා සිම්පල් T කියලා. ඔය සිම්පල් T කියන උෂ්ණත්වයේදී ඒකෙදි ප්‍රශස්ත ක්‍රියාකාරීත්වය ප්‍රශස්ත ශීඝ්‍රතාව එන්සයිම් හා මේ පද්ධතිය මගින් පෙන්වනවා. තවදුරටත් අපි උෂ්ණත්වය වැඩි කරොත් තවදුරටත් මෙයාට උෂ්ණත්වය වැඩි කරොත් එතනින් පස්සේ වෙන්නේ ශීඝ්‍රව ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව මොන වෙනවද? ශීඝ්‍රතාව ශීඝ්‍ර ලෙස අඩු වෙනවා. ශීඝ්‍ර ලෙස අඩු වෙනවා. ශීඝ්‍ර ලෙස පාත් බහිනවා. ඒක අපිට අඳින්න පුළුවන් මෙන්න මෙහෙම. කොහොම දැන් අර මෙහෙම මේ කන්ද මෙහෙම නැගගෙන එනවා. ඊට පස්සේ විශාල බෑවුමක් තියෙනවා. හරි. මෙන්න මේ විදිහයි එන්සයිම් එකක් සහ උපස්තරය එන්සයිම් උපස්තර පද්ධතියක උෂ්ණත්වය සමග විචලනය ප්‍රස්ථාරගත කරනවා. එතකොට මේ විදිහට ප්‍රශස්ත උෂ්ණත්වයකින් පස්සේ මෙයාගේ ශීඝ්‍රතාව ගොඩක් අඩු වෙන්න පටන් ගන්නවා. ඒ අනුව ඒක වෙන්නේ මොකද කියලා ඔයගොල්ලන්ට අයිඩියා එකක් සමහරට ඇති දැනටමත්. මොකද්ද මේගොල්ලෝ එන්සයිම හැම එකම ප්‍රෝටීන් වෙනවා. ප්‍රෝටීන් වල ඔයගොල්ලෝ දන්නවා ප්‍රෝටීන් වල අපි කිව්වා එන්සයිම ගොඩක් වෙලාවට තෘතීක ව්‍යුහය සාධන්න. ඒ කියන්නේ අර ගෝලාකාර ව්‍යුහය නේද මේ මහතල එක. තෘතීක ව්‍යුහය තමයි ගොඩක් වෙලාවට ටර්ෂරි එක ඒ කියන්නේ හදන්න. එතකොට මේකෙදි එයාට දායක වෙනවා ප්‍රධාන වශයෙන් H බන්ධන, අයනික බන්ධන, ඊට පස්සේ තුර්වල රසායනික ඒ කියන්නේ වැන්ඩර් බල කියන ඒවා නේද? මෙන්න මේ වගේ බන්ධන සාධනවනේ තෘතීක ව්‍යුහයේදී. ඒ කියන්නේ මොකද්ද ඒක පැහැදිලිව මතක ගන්න නැහැ. මුලින්ම මොකද වෙන්නේ? අමයිනෝ ආම්ල පෙප්ටයිඩ් බන්ධන වලින් මැදිලා ප්‍රාථමික ව්‍යුහය හදනවා. ඒකේ අර කතා කරන්නේ අපි නේද අංශ දාම අතර වෙනවා ඊට පස්සේ කොඳුනාරටි අතර වෙනවා එහෙම කියලා කතා කරේ කීපයක්. ඒක දෙවෙනි ආකාරය වෙන්නේ එහෙම. ඒකේ මේ කොඳුනාරටි ඒ කියන්නේ මයින් කාණ්ඩය හා ඒ වගේ කාණ්ඩ අතර ප්‍රාථමික ව්‍යුහය තුල ඇතිවීම ඒ අතර බන්ධන ඇතිවීමෙන් හදනවා ද්විතීක ව්‍යුහය. ඒකේ අල්ෆා හෙලික්ස් සහ බීටා රැලි කියලා ව්‍යුහ ආකාර දෙකක් තිබ්බා. තුන්වෙනි එකනේ තෘතීක ව්‍යුහය කියලා අපි හඳුන්වන්නේ. ඒකෙදි ප්‍රධාන වශයෙන් වෙනවා ත්‍රිමාණ හැඩයක් දක්වා එන්සයිමේ සකස් වෙනවා. මෙන්න මේ කියන බන්ධන වලට උපකාර වෙන්නනේ. ඒවා තියෙන නිසා එන්සයිමේ මේ විදිහ හැඩයකටපත් වෙනවා. ඒතර ගොඩක් එන්සයිම වනේවා ප්‍රෝටීනමය වෙනවා. එන්සයිම වල මම කලින් ප්‍රෝටීන වල ව්‍යුහයයි. ගොඩක් එන්සයිම තෘතීක ව්‍යුහයක් දරනවා. ඒ නිසා ඒවා තියෙන ගොඩක් මේ H බන්ධන අනික දුර්වල ඒවා තාපයේ උෂ්ණත්වය වැඩි කරනකොට වැඩි උෂ්ණත්වයකදී වැඩි T වලදී ඒ බන්ධන බිඳ වැටෙනවා. ඒ බන්ධන බිඳ වැටීම නිසා ඇති වෙන තත්ත්වයක් තමයි අපි ඒකත් කතා කරා එන්සයිම් වලදී දුස්සභාවීකරණය. එන්සයිම දුස්සභාවීකරණය වෙනවා කියලා කියනවා. එහෙම නැත්නම් ගුණහානි වෙනවා කියලා කියනවා. ඔන්න ඔය තත්ත්වය ඇති වෙන නිසා තමයි ප්‍රධාන වශයෙන් මේ විදිහේ ශීඝ්‍ර බැස්මක් විදිහට ප්‍රශස්ත උෂ්ණත්වයෙන් පස්සේ එන්සයිමය ගමන් කරන්නේ. ඒ අනුව
යම් සමහරක් ජීවීන් ගත්තයින් පස්සේ අපි දැන් මිනිසා ගත්තාම අපේ ගොඩක් වෙලාවට උෂ්ණත්වය වෙන්නේ දේහ උෂ්ණත්වයනේ. දේහ උෂ්ණත්වය සාමාන්‍යයෙන් 35 නේද 37 ඔය වගේ ප්‍රමාණයක්නේ. ඒතර මෙතෙන්දි මේ උෂ්ණත්වය සිම්පල් T සමානයි මේ වගේ අගයක් වෙන්න ඕනේ සෙල්සියස් වලින්. ආසන්න වශයෙන් හරි 37ක් වගේ වෙනවනේ උෂ්ණත්වය. 35 මේ උෂ්ණත්ව පරාසයක් විදියට දැන් තනි උෂ්ණත්වයක් හරියට මේ උෂ්ණත්වයෙන් පස්සේ මේ එන්සයිම ගුණහානි වෙනවා කියලා නෙමෙයි සාමාන්‍ය උෂ්ණත්ව පරාසයක් ඇතුළත මේ වගේ පරාසයක් ඇතුළත එයාගේ ප්‍රශස්ත ක්‍රියාකාරීත්වය පෙන්වන ආසන්න වශයෙන් තල වශයෙන් බොහෝ දුරට එතනින් පස්සේ දැන් 37න් 38න් ඒ වගේ 40 වගේ පස්සේ අපි ගිමු 35 40 කියලා දැම්මොත් හරි 35 40 වගේ උෂ්ණත්වයෙන් පස්සේ මෙන්න මේ උෂ්ණත්වයෙන් පස්සේ වගේ එයා මොකද වෙන්නේ ගුණහාන වෙන්න පටන් ගන්නවා. එයාගේ මේ බන්ධන බිඳ වැටිලා එයා ගුණහාන වෙන්න පටන් ගන්නවා. ඒ ක්‍රියාවලිය තමයි එන්සයිම් වල උෂ්ණත්වයක් වැඩි කරනකොට වෙන්නේ. මේක ප්‍රධාන වශයෙන් හේතුව දැන් අපි දන්නවා සමහරක් ජීවීන් තුල දැන් අපේනේ ඔය කිව්වේ කාගේද අපේ 35 උෂ්ණත්වය. ඒ අතර උෂ්ණත්වයන් බොහෝ විට දේහ තුල තියෙන්නේ. නමුත් දැන් සමහරක් බැක්ටීරියා වගේ ඉන්නවා ඔය ආන්තික බැක්ටීරියා අපි කියන්නේ. එයාලගේ ගත්තාම එයාලා ඉන්නේ සාමාන්‍යයෙන් සෙල්සියස් 70 වගේ උෂ්ණත්වයකදී. අපේ උෂ්ණත්වය මෙතනින් සඳහන් වුණාට ඒ කියන්නේ 35 40 සීමාවෙන් හරි මම ප්‍රශස්ත උෂ්ණත්වය දානවා 37යි කියලා. එහෙම වුණාට අර වගේ බැක්ටීරියා වගේ මේ දක්වා යනවානේ සෑහෙන තව දුරක් යනවා. එතෙන්දී සෙල්සියස් 70 දී පමණ තමයි ඒගොල්ලන්ගේ උපරිම නැත්නම් ප්‍රශස්තතාවය පෙන්වන්නේ. මේ හරිය ඉඳලා ගිහිල්ලා ඒතකොට එයාලගේ එනවා ඇත්තේ මේ වගේ ප්‍රස්තාරයක් නේද? ඔහොම තියෙනවා. මේ හරිය ගොඩක් පොඩි උෂ්ණත්වය මේ හරිය 70 වගේ ලකුණු කරොත් මෙහෙම ගිහිල්ලා නේද? මේ හරිය වගේ ගොඩක් මේ ඒ වගේ ක්‍රියාකාරී වෙන්නේ නැහැ. මේ හරිය වගේ පටන් අරගෙන ගිහිල්ලා මේ හරියද වැඩි මාගයක් පෙන්නලා ඊට පස්සේ අඩු වෙන තත්වයක් එයි ඒ බැක්ටීරියාම වගේ. අපේ ගත්තාම ඒව ගොඩක් වෙලාවට මේ වගේ ප්‍රස්තාරයක් එන්නේ. මේ ප්‍රස්තාරය ගැන හොඳ අවධානයට යොමු කරන්න. මොකද ඒ එන්සයිම උෂ්ණත්වය සමග ප්‍රස්තාරයේ හැඩය ගොඩක් ඒක වැදගත් වෙන හැඩයක්. ඒකේ අසමමිතිකයි. ඔයගොල්ලන්ට පේනවා නේද? ප්‍රස්තාරය මම මැද්දෙන් බෙදුවොත් ඉහළම ලක්ෂ්‍යය අරගෙන ඔයගොල්ලන්ට පේනවා ඒක අසමමිතිකයි කියලා. මේ පැත්තට වඩා මේ පැත්තේ වර්ගඵලය වැඩි. ඒකට හේතු වෙන්නේ මෙතන ශීඝ්‍ර බැස්මක් ප්‍රස්තාරය තුළ තියෙන හින්දා. ඒ වගේ ප්‍රස්තාරයක් MCQ එකකට එම තෝරන්න එන්න පුළුවන්. උෂ්ණත්වය සමග මේ විචලනය වෙන්න කොහොමද කියලා ශීඝ්‍රතාවය. හරි නේද? ඔන්න ඔය කරුණු ටික ඕගොල්ලෝ පැහැදිලි කරන්න ඕනේ. ආම්බු චලනයක් වැඩි ප්‍රසිද්ධ වෙනවා, ඝට්ටන ප්‍රාණය වැඩි වෙනවා, සක්‍රීය ස්ථාන හා උපස්තර අතර ඝට්ටන වැඩි වෙලා ශීඝ්‍රතාව වැඩි වෙනවා කියන එක. මේකෙදි ප්‍රශස්ත ක්‍රියාකාරීත්වයක් පෙන්වන උෂ්ණත්වයක් තියෙනවා එන්සයිම් එක ගත්තාම එතනින් පස්සේ ශීඝ්‍රතාව ශීඝ්‍ර ලෙස පහත බහිනවා කියන එක අපි පැහැදිලිව සඳහන් කරන්න ඕනේ. ඒකට හේතු වෙන්නේ මොකද්ද කියලා දැන් පැහැදිලි ඔයගොල්ලන්ට. යනවා ඒ ප්‍රශස්ත උෂ්ණත්වය පවුනෑන් පස්සේ එන්සයිම් එකේ ක්‍රියාකාරීත්වය තවදුරටත් වැඩි වෙන්නේ නැහැ ශීඝ්‍රතාව. හරි ඊට පස්සේ අපි යනවා දෙවෙනි සාධකය වෙන pH අගය කොහොමද එන්සයිම් වල ක්‍රියාකාරීත්වයට බලපාන්නේ කියන එක බලන්න. pH අගය මෙහෙමයි බලපාන්නේ. pH අගය කියපුවම ඔයගොල්ලෝ දන්නවනේ pH කියන්නේ අම්ල බෂ්මනේ. pH අගය කියපුවම ආම්ලිකද බාෂ්මිකද කියන තත්ත්වයෙන්. ඒතකොට මේ පරිසරයේ ආම්ලිකද බාෂ්මිකද කියන තත්ත්වය අනුව එන්සයිම් වල ක්‍රියාකාරීත්වය වෙනස් වෙනවා. ඒ කියන්නේ උෂ්ණත්වය නියතව තියාගන්න. දැන් උෂ්ණත්වය වෙනස් වීමනේ අපි කලින් කතා කරේ. ඒතර උෂ්ණත්වය නියතව තියාගෙන අපි එන්සයිම් එක ක්‍රියා කරලා බලනවා ආම්ලික පරිසරයක. අපිට පුළුවන් H+ වැඩි කරලා දාන්න HCl ටිකක් වගේ දාලා අපිට පුළුවන් ආම්ලික පරිසරයක් හදන්න. එහෙම උෂ්ණත්වය නියතව තියාගෙන අපි ආම්ලික පරිසරයකයි බාෂ්මික පරිසරයකයි කළොත් ඒකෙදි සමහරක් වෙලාවට මේ දෙකේදීම එන්සයිම් එකේ ක්‍රියාකාරීත්වය අඩු වෙන්න පුළුවන්. උදාසීන වගේ ක්‍රියා කරන එන්සයිම් එකක් නම්. හරි. ඒතර ඒ අනුව එන්සයිම් ක්‍රියාව ගත්තාම අපි කියනවා ඒක පටු පරාසයක් තුල විහිදෙනවා කියලා. ඒ කියන්නේ මේකට ගොඩක් ලොකු පරාසයක් නැහැ. pH අගේ ගොඩක් පටු පරාසයක තමයි මේකේ ක්‍රියාකාරීත්වය පෙන්වන්න කරන්නේ. අපිට ප්‍රස්තාරයක් නිර්මාණය කරන්න පුළුවන් මෙන්න මේ ආකාරයෙන්. හරි පටු පරාසයන් මෙහෙම. මේ වගේ ප්‍රස්තාරයක් තමයි ප්‍රධාන වශයෙන් pH අගයට pH වක්‍රයේ විදිහට ඔයගලන්ට හම්බ වෙන්නේ. ඒතකොට මෙතන මම ලකුණු කරනවා pH
6.5 කියලා. මේ වගේ පරාසයක ගොඩක් එන්සයිම ක්‍රියාකාරී වෙනවා. දැන් අපේ දේහය තුල ගත්තාම ගොඩක් තැන්වල තියෙන්නේ උදාසීන pH එක. කියන්නේ කේටය ගත්තාම කුඩාන්ත්‍රය ගත්තාන් පස්සේ ඒවා ගොඩක් වෙලාවට උදාසීන තත්ත්වයේ තමයි තියෙන්නේ. එනවා ඒ එන්සයිම සූදානම් වෙලා ඉන්නේ ඒ උදාසීන තත්ත්වයට ඇදගෙයිලා ක්‍රියා කරන්න. මොකද දැන් කෑම ගොඩක් වෙලාවට ආහාර ජීර්ණ පද්ධතියට විශාල වශයෙන් එන්සයිම ස්‍රාවය වෙන තැන තමයි කුඩාන්ත්‍රය කියන්නේ ග්‍රහණීය ඒ හරියට. ඒතර එතෙන්දී මොකද කරන්නේ? එයාලගේ වගකීමක් ඒ ආහාර ජීර්ණ පද්ධතිය ආහාර මාර්ගයේ ලොකු ක්‍රියාකාරීත්වයක් තමයි මොකක් කරන එකද? ආමාශයෙන් එන ආම්ලික ආහාර ටික උදාසීන කරලා දෙන එක. නැත්නම් මේ එන්සයිම ඔක්කොම විනාශ වෙනවා. හරි. එනවා මේ විදිහට ප්‍රශස්ත ක්‍රියාකාරීත්වයක් පෙන්වන පටු පරාසයක් තියෙනවා බොහෝ වෙලාවට pH අගය ගත්තයින් පස්සේ. මේකෙදි ප්‍රධාන වශයෙන් pH අගයේ අඩු හෝ වැඩි වෙනකොට ඒකේ එන්සයිමේ ක්‍රියාකාරීත්වය බිඳ වැටෙන්න නැත්නම් ඒ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය අඩු වෙන්න බලපාන ප්‍රධාන සාධකය තමයි බන්ධන. රසායනික බන්ධන වලට බලපෑම ඇති. මුඛ්‍ය රසායනික බන්ධනද එන්සයිමය සහ උපස්තරය අතර. මෙන්න තියෙනවා එන්සයිමේ මේකට තියෙන උපස්තරය තියෙනවා. මේ දෙක අතර බන්ධන හට ගන්නවනේ. ඔය බන්ධන වලට බලපෑම ඇති කරනවා යම් කිසි පද්ධතියක් තුළ ඒ එන්සයිමයට අදාළ වැඩි හෝ අඩු pH අගයක් පැවතීම වගේ. එහෙනම් ඒ උපස්තරය හා එන්සයිම අතර රසායනික බන්ධන වල ස්වභාවයට බලපෑම් කරලා තමයි එන්සයිම මේ ක්‍රියාකාරීත්වය අඩපණ කරන්නේ කවුරු මගින්ද? pH. එහෙම නැත්නම් අම්ල හෝ බෂ්ම මගින් කියලා අපිට කියන්න පුළුවන් නේ. හොඳයි. ඒතකොට pH පරාසය ගත්තයින් පස්සේ දැන් අපේ වැඩිපුර බහුලවම ගත්තාම එන්සයිම ක්‍රියා කරන්නේ උදාසීන. ජීවීන් තුල කියලාත් අපිට කියන්න පුළුවන්. පොදුවේ ජීවීන් සියල්ලගෙම ගත්තාම උනත් උදාසීන පරාසය තමයි වැඩිම එන්සයිම් ප්‍රමාණයක් ක්‍රියා කරන්නේ. හැබැයි සමහරක් එන්සයිම් ඉන්නවා මෙන්න මේ හරිය ප්‍රශස්ත අගයක් තියාගෙන ඉන්න අය. කියන්නේ මෙන්න මෙහෙම මේ වගේ දෙක වගේ ප්‍රමාණය. එයාගේ pH චක්‍රය මෙහෙම. එයාගේ ප්‍රශස්තකයේ පෙන්වන්නේ pH 2. ඒතර ගොඩක් ආම්ලික නේද? ආම්ලික පරිසරවල තමයි එයා pH එකේ පෙන්වන්නේ. ඒ වගේ කෙනෙක්ට උදාහරණයක් කිව්වොත් Pepsi. ඒ ඔයගොල්ලන්ට තාම 2022 කට්ටියට එහෙම හම්බෙලා නැතුව ඇති. පෙප්සින් කියලා කියන්නේ ආමාශයෙන් ස්‍රාවය කරන එන්සයිමයක්. ආමාශයෙන් ප්‍රෝටීන ජීර්ණය සඳහා ස්‍රාවය කරනවා පෙප්සිනෝජන් කියලා කෙනෙක්. එයා පෙප්සින් බවට පත් වෙනවා. හරිද? පෙප්සින් කියන්නේ කොහොම හරි ගොඩක් ආම්ලික තත්ත්ව යටතේ ක්‍රියා කරන එන්සයිමයක් විදිහට අපිට සඳහන් කරන්න පුළුවන්. ඒතර ඒවා හතර පස්වෙනි පාඩමේ ආහාර ජීර්ණ පද්ධතියත් එක්ක අපි ඒවා සම්පූර්ණ කරලා තියෙනවා. දැනටත් අපි ඒවා සම්පූර්ණ කරලා තියෙනවා. හරි. YouTube class එකේ ඒවා සම්පූර්ණ කරලා තියෙනවා. ඒතකොට අවශ්‍ය කෙනෙකුට බලන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ගත්තයින් පස්සේ මෙයා මේ වගේ උදාහරණ ගොඩක් වෙලාවට amylase හරි ඒ වගේ ඒවා ගොඩක් වෙලාවට උදාසීන pH එකක ඉන්නේ. සමානක් ඒවා ඉන්නවා මේ වගේ 8ක විතර ඒවා. හරි. ඒතකොට එයාගේ වක්‍රය මෙහෙම. එයා pH 8ක වගේ ක්‍රියා කරනවා වැඩි pH එකේ නැත්නම් භාෂ්මික පරිසරයේදී උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන් trypsin. අග්න්‍යාශයෙන් ශ්‍රාවය කරන එන්සයිමයක්. ඒතකොට එයා භාෂ්මික පරිසරයක එයාගේ කාර්යය පෙන්වන්න කරනවා. ඔන්න කියන විදිහට pH එකේ වෙනස් වෙනවා. පටු පරාසයක් කියන එක කියන්න ඕනේ. ප්‍රශස්ත pH එකේ අඩු හෝ වැඩි කිරීමෙන් ක්‍රියාකාරීත්වය අඩුවීම හෝ වැඩිවීම වෙනවා එන්සයිම් වල. මේකදී හේතුව වෙන්නේ ප්‍රධාන වශයෙන් උපස්තරය හා එන්සයිම අතර රසායනික බන්ධන වල ස්වභාවයට වෙනස් කිරීම. ඊට පස්සේ උදාහරණ විදිහට සමහරක් ආම්ලික තත්ත්වවලදී භාෂ්මික තත්ත්වවලදී ක්‍රියා කරන ද්‍රව්‍ය තියෙනවා. ප්‍රධාන වශයෙන් අර උෂ්ණත්වයත් එක්ක ප්‍රස්ථාරයත් මේ pH එක ප්‍රස්ථාරයත් වෙනසක් තියෙනවා. ඒක අපිට කියන්න පුළුවන් තමයි මේකෙදී ඔයගොල්ලෝ මම යන්ද තුනම ගත්තාම මේ තුනේම තියෙන්නේ මොකද්ද? සමමිතික ස්වරූපයක්. එනවාද ඒක? අර ප්‍රස්ථාරයේ කොටස් දෙක අතර දෙපැත්ත අපි එක අගයක් උඩරිම අගය නම් ලකුණු කරොත් ඒ ලකුණු කරලා දෙපැත්ත බලපුවම දෙපැත්ත ආසන්නව සමානයි. මොකේද pH චක්‍රවලදී. අර උෂ්ණත්වය එක්ක ඒ වෙන්නේ මොකද වෙන්නේ? හැමදෙස්සෙම අර වැඩි පරාසයේ අසමමිතික තත්යකටපත් වෙනවා ශීඝ්‍ර ලෙස. ඒකේ ගුණහානි වීම නිසා. දැන් මෙතනදී ශීඝ්‍ර ලෙස එම වීමක් වෙන්නේ. සාමාන්‍ය විදිහට අඩුවීම වැඩිවීම වෙන්නේ දෙපැත්තේ. මේ නිසා තමයි එතන සමමිතික බවක් අපිට පේන්නේ.
ඊට පස්සේ pH අගය ඊට පස්සේ අපි යනවා උපස්තර සාන්ද්‍රණය කොහොමද බලපාන්නේ කියන්නේ එන්සයිම් එක ක්‍රියාකාරීත්වයට ගැන කතා කරනකොට. මෙහෙමයි ඒක අපි ගන්න. අපි පද්ධතියක තියෙනවා මොනවද එන්සයිම්. අපි කියමුකෝ උදාහරණයක් විදිහට ඇමයිලේස් කියලා. ඇමයිලේස් තියෙනවා. එතකොට ඊට පස්සේ දැන් අපිට ඕනේ වෙනස් වීම කාගේ වෙනස් වීමද? උපස්තරයේ වෙනස් වීම බලන්නනේ. එහෙනම් අපි පිටින් එකතු කරනවා මේකට උපස්තරය. අපිට වෙනස් වීම බලන්න ඕන කෙනාම අපි පිටින් එකතු කරනවා. හරි. එතකොට මෙහෙම උපස්තරය පිටින් එකතු කරද්දී මොකද වෙනව මොකක් වෙයිද අවසානයේදී? දැන් උපස්තරය වැඩි වෙනවනේ එන්න මේ පද්ධතිය තුල උපස්තරය වැඩි වෙනවා. උපස්තරයේ ප්‍රමාණය වැඩි වෙනවා එන්න. එතකොට මම මේ පැත්තෙන් ප්‍රස්ථාරයක් ගත්තොත් මේ ප්‍රස්ථාරය තුල දැන් උපස්තරය වැඩි වෙන්න මොනවා වෙයිද? අනිවාර්යයෙන්ම ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වෙනවා නේ. ඒකීය කාලයකදී හැදෙන ඵල ප්‍රමාණය. දැන් මේකෙන් අපි බලාගෙන ඉන්නවා මේ හරිද පිෂ්ඨය මෙව වෙලා මොනවා හැදෙනකන්ද? ග්ලූකෝස් කියන ඵලය. හරි ග්ලූකෝස් කොච්චරක් හැදෙනවද ඒකීය කාලයකදී කියලා බැලුවොත් දැන් උපස්තරය වැඩි වෙන්න එයා මොකද වෙන්නේ? ඒ කියන්නේ පිෂ්ඨය වැඩි වෙන දාන්න වැඩිපුර ක්‍රියා කර එයා ශීඝ්‍රතාව අනිවාර්යයෙන් වැඩි කර ගන්නවානේ. ඒක වෙන්න ඕන. ඇයි එහෙම වෙන්නේ? ඇයි? සක්‍රීය ස්ථාන එක්ක උපස්තරයේ ගැටීම වැඩි වෙනවා. හරි. සක්‍රීය ස්ථාන සහ උපස්තර අණු අතර ගැටීම වැඩි වෙනවා. එහෙනම් ගැටීම වැඩි වෙනවා කියන්නේ ඒක ශීඝ්‍රතාව වැඩි වෙනවා කියන එක. හැබැයි මේක දිගටම වේද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. ඒකට හේතුව මෙතන තියෙන එන්සයිම ටික එක්තරා වෙලාවකදී උපස්තරය වැඩි කර යනකොට එක්තරා අවස්ථාවකදී එන්සයිම සියල්ලම මොන වෙනවද? සන්තුෂ්ත වෙනවා. එන්සයිම ඔක්කොම මොන වෙනවද? සන්තුෂ්ත වෙනවා. ඒ කියන්නේ හැම එන්සයිම් එකකටම දැන් මොනව බැඳිලාද? උපස්තරය ගානේ බැඳිලා තියෙනවා. නැ එන්සයිම් අණු 100ක් ගත්තොත් ඒ එන්සයිම 100ට උපස්තර අණු 100ක් බැඳිලා තියෙන අවස්ථාව. එනවා එන්සයිම් උපස්තර සංකීර්ණ 100ක් දැන් හැදිලා තියෙනවා. වෙන එන්සයිම නැහැ. දැන් මෙහෙන් කොච්චර උපස්තරය අපි දැම්මත් වෙන එන්සයිම් එකේ නැහැ. එන්සයිම එකතු වීමක් වෙන්නේ නැහැ. අන්න එහෙම වුණායින් පස්සේ මේකේ ඉතිරි ප්‍රස්ථාරයට මොනවා වෙයිද? මේ පැත්තේ තියෙන උපස්තරයනේ. ඉතිරියට මොනවා වෙයිද? ඉතිරිය නියතව තියෙන්නේ මෙහෙම. ඒක මොකද නියතව තියෙන්නේ? නැතුව යන්නේ නැද්ද එතනින් පස්සේ? එහෙම වෙන්නේ නැහැ. මොකද මෙයා මේක දිගටම අල්ලගෙන ඉන්නේ නැහැ. මෙයා ප්‍රතික්‍රියාව කරනවා, මෙයාව නිදාස් කරනවා ඵල. ඊට පස්සේ එන්සයිමේ නිදාස් වෙනවා. එතකොට එන්සයිමයට පුළුවන් තව උපස්තරයක් බඳව ගන්න. එහෙනම් මෙයාට උපස්තරය දාලා දැන් අතිරික්තයක් තියෙනවා උපස්තරය වැඩි වෙලා. ඒගොල්ලන්ට බැඳෙන්න එන්සයිම නැතුව පොලිමේ ඉන්නවා. ඊට පස්සේ මෙයා තමන්ගේ ප්‍රතික්‍රියාව කරලා ඵල නිදාස් කරායින් පස්සේ මෙයා ගිහිල්ලා අර පොලිමේ ඉන්න කෙනෙක්ව බඳ ගන්නවා. පොලිමේ ඉන්න කවුද? උපස්තරය. ඒ කියන්නේ පිෂ්ඨය. මේ පද්ධතියට අදාළව ගත්තොත්. ඒ නිසා ප්‍රතික්‍රියාව වෙනවා. හැබැයි එක්තරා නියතකයක. ඒයි මෙතන එන්සයිමයක් අයින් වුණාම තමයි අපව බැඳෙන්නේ. එතකොට හැමතිස්සෙම අර ගතික සමතුලිතතාවයකට වගේ එනවා. එහෙම වෙවිලා හරිද? හැදෙන ඵල ගන්න නියතකයක් ගන්නවා. ඒකී කාලයකදී මෙතර ඵල ප්‍රමාණයක් තමයි හැදෙන්නේ. මෙතනින් ප්‍රතික්‍රියාව වෙලා නිදාස් වෙන ටික හැමතිස්සෙම එක ශීඝ්‍රතාවයක වෙන නිසා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය නියත තත්ත්වයකටපත් වෙනවා. ඊට පස්සේ ඒ තමයි මොකක්ද උපස්තර සාන්ද්‍රණය බලපාන හැටි. ඊට පස්සේ එන්සයිම සාන්ද්‍රණය බලපාන හැටි මේ විදිහටම අපිට කතා කරන්න පුළුවන්. ඒක පොතේ නැහැ. නිකන් මම විස්තර කරන්නේ. එන්සයිම සාන්ද්‍රණය බලපානවා නම් අපි නලය ඇතුලේ තියාගන්න ඕනේ මේ උපස්තරය පිටින් දාන්න ඕනේ එන්සයිම. මේ බලපාන එකන බලන්න එහෙමනේ. මෙතන උපස්තරය තියාගෙන පිටින් දානවා එන්සයිම. අන්න පිටින් එන්සයිම දාපුවම දැන් උපස්තර මේකේ තියෙනවා නම් 100 අනිවාර්යයෙන්ම මේකේ තියෙන ප්‍රමාණය ඉවර වෙනකම් මොන වෙනවද? ශීඝ්‍රතාව වැඩි වෙනවා. එන්සයිම සාන්ද්‍රණය ගත්තයින් පස්සේ ඒකෙදි වෙන්නේ ඕක. ඒකෙදි නියත වීමක් කියලා නෑ වැඩි වෙලා ඊට පස්සේ ඉතින් ප්‍රතික්‍රියාව නතර වෙනවා. මොකද උපස්තරය ඉවර වෙනවනේ. ඊට පස්සේ එන්සයිම වලට ගන්න දෙන්නේ ප්‍රතික්‍රියාව නතර වෙනවා. හරි මේ මැදලා එක්තරා අවස්ථාවකින් පස්සේ නැතු වෙනවා. උපස්තරය ඉවර වීම. හරි. right. මේ උපස්තර එන්සයිම සාන්ද්‍රණය වෙනස් වීම අර විදියට අපිට ගන්න පුළුවන් දලා අදහසක්. හරි. එනවා අපි මේ වෙද්දි කතා කරලා තියෙනවා උෂ්ණත්වය හරි pH අගය හරි උපස්තර සාන්ද්‍රණය හරි එන්සයිම සාන්ද්‍රණය හරි. ඊට පස්සේ අපිට තියෙන ඊළඟ සාධකය තමයි නිෂේධක.
නිෂේධක. මොනවද නිෂේධක කියලා කියන්නේ කියලා බලමු. නිෂේධකයක් කියපු ගමන්ම ඒකේ ඉංග්‍රීසි එකේ කියන්නේ ඉන්හිබිට් කරනවා. ඒ කියන්නේ මොනවා හරි කාර්යයක් නිෂේධනය කරනවා කියන එක. නිෂේධක කියන එකට අර්ථ දැක්වීමක් අපිට මෙහෙම දෙන්න පුළුවන්. හරි. එන්සයිම් එකකට ස්ථිරව හෝ తాවකාලිකව බැඳිලා ස්ථිරව తాවකාලිකව බැඳි. ඊට පස්සේ මොකද කරන්නේ? එයාලගේ එන්සයිම් උපස්තර සංකීර්ණ සෑදීම වළක්වන. මොකද කිව්වේ දැන් එන්සයිම් එකකට ස්ථිරව හෝ తాවකාලික ලෙස බැඳී එන්සයිම උපස්තර සංකීර්ණ සෑදීම වළක්වන අණු හෝ අයන වර්ග අපිට කියන්න පුළුවන් මොනවා කියලාද? නිෂේධක කියලා. මෙන්න ඔයාලගේ අර්ථ දැක්වීමට ගන්න ඕන පොයින්ට්ස් ටික. හරි. එන්සයිම් එකකට ස්ථිරව හෝ తాවකාලික ලෙස බැඳී එන්සයිම උපස්තර සංකීර්ණ සෑදීම වළක්වන අණු හෝ අයන අපිට කියන්න පුළුවන් නිෂේධක කියලා. මේ නිෂේධක බැඳෙන ආකාරයේ අණුව වර්ග දෙකක් තියෙනවා. ප්‍රතිවර්ත්‍ය සහ අප්‍රතිවර්ත්‍ය කියලා. ප්‍රතිවර්ත්‍ය සහ අප්‍රතිවර්ත්‍ය කියලා වර්ග දෙකක් තියෙනවා. ඒක ප්‍රතිවර්ත්‍ය සහ අප්‍රතිවර්ත්‍ය කියලා නිෂේධක වර්ග දෙකක් තියෙනවා. ප්‍රතිවර්ත්‍යව ගොඩක් වෙලාවට බැඳෙන්නේ දුර්වල බන්ධන වලින්. ඒ කියන්නේ අර අපි කතා කරේ වැන්ඩෝවල් බල ඒ වගේ ඕගොල්ලෝ කෙමිස්ට්‍රි වලත් කරන්නේ. අප්‍රතිවර්ත්‍යව බැඳෙන්නේ සාසංවිධ බන්ධන වලින්. ඒ කියන්නේ සමහරක් නිෂේධක වර්ග තියෙනවා එන්සයිම් වලට සාසංවිධ බන්ධන වලින් බැඳෙන ඒවාත් තියෙනවා. ඒවා අපව ගැලවෙන්නේ නැති තරම්. හරි. ප්‍රධාන වශයෙන් මේ අප්‍රතිවර්ත්‍ය නිෂේධක වලට උදාහරණ විදිහට ගන්න පුළුවන් විෂ වර්ග. හරි. ටොක්සින්ස් කියලා අපි කියන්නේ. මේවා ගොඩක් වෙලාවට එන්සයිම් එකට හානිකර විදිහට බැඳෙනවා. බැඳිලා ඉවර වෙලා ඒවැ ක්‍රියාකාරීත්වය සහ මුලින්ම එතකොට අපව යථා තත්ත්වයට ගන්න බෑ. ඒකනේ අප්‍රතිවර්ත්‍යයි කියන්නේ. හරිද? මේ බැඳුනොත් බැඳුනම තමයි. ආපහු බැරලෝහ වර්ග. හරි. සමහරක් බැරලෝහ කියන බරලෝහ නෙමෙයි බැරලෝහ. මර්කරියම් බැරලෝහ ගොඩක් වෙලාවට අපේ ඔය ජලාශය වලට ඒවට එකතු වුණාම වෙන්නේ ඕක. ඊට පස්සේ එන්සයිම් වල ක්‍රියාකාරීත්වය නැති වෙනවා. ඒතකොට ඒවා මරණීයයි. බැරලෝහ වැඩි ප්‍රමාණයක් එකවර මේ ඇතුළු වුණොත් ඒයට අනිවාර්යෙන් මැරෙනවා. පවතින්න බෑ. මොකද ප්‍රධාන හේතුවක් මේ එන්සයිම් වලට අප්‍රතිවර්ත්‍ය ලෙස බැඳීම. අරවා ගොඩක් වෙලාවට ප්‍රතිවර්ත්‍ය විදියට බැඳෙන්නේ සමහරක් මේ නිෂේධක වර්ග. ඒවා අයින් වෙලා යන්න පුළුවන්. මොකද දුර්වල රසායනික බන්ධන වලින් බැඳෙන නිසා. හරි. ඊට පස්සේ ගත්තයින් පස්සේ ඔය අප්‍රතිවර්ත්‍ය ප්‍රතිවර්ත්‍ය කතාවෙන් පස්සේ ආපහු වර්ග දෙකක් එනවා මේ නිෂේධක වල. දැන් අර්ධකීම හරි ප්‍රතිවර්ත්‍ය අප්‍රතිවර්ත්‍ය විදියට බැඳෙනවා කිව්වා ඒකත් හරි. ඊට පස්සේ යන කතාව තමයි තරංගකාරී සහ තරංගකාරී නොවන. තරංගකාරී නිෂේධක කියලා જાතියක් තියෙනවා. අපව තරංගකාරී නොවන කියලා නිෂේධක වර්ග දෙකකට අපිට බෙදන්න වෙන් කරන්න පුළුවන්. ඒ මොකද්ද කියලා බලමු. දැන් තරංගකාරී කියන්නේ කවුරු එක තරංග කරන්නේ? දැන් ඔයගොල්ලන්ට කියනවා A level කියන්නේ තරංග විභාගයක් කියලා. ඒ කෙනෙක් තරංග කරනවා. එහෙනම් මොකක් හරි දෙයක් දිනා ගන්න දෙන්නේ තරංග කරන්න එපා මෙතෙන්දි තරංගකාරී වෙන්න නේද? ඒ කියන්නේ මෙහෙමයි. ඔන්න තියෙනවා එන්සයිම් එක. ඕන් එන්සයිම් එක තියෙනවා හරිද? ඊට පස්සේ දැන් මේකට අදාළව ඉන්නවා කවුද ඉන්නේ? උපස්තරය. උපස්තරය මෙහෙමයි. මම මේ මදින්නම් හරිද? ඔන්න උපස්තරයක් ඉන්නවා. තව අණුවක් ඉන්නවා. එයා උපස්තරය නෙමෙයි. හැබැයි මේ වගේ හැඩේ මේ වගේ හරි. එයාගෙත් මෙහෙම හැඩයක් තියෙනවා. එයා මෙහෙම. ඔන්න කෙනෙක් හරි. මාළුවෙක් වගේ හරි. එහෙම කෙනෙක් ඉන්නවා. දැන් කවුද උපස්තරය? උපස්තරය මෙයා. දැන් එන්සයිම් මෙහෙම තියෙනවා. දැන් මේ දෙන්නම මොනව කරනවද? තරංග කරනවා. අන්නේ වචනේ එනවා එතෙන්දී. හරි තරංග කරනවා. ඒ දෙන්නම මොනවද කියද? එන්සයිම් එකේ සක්‍රීය ස්ථානයේ හැඩයට සමානයි මේ. මෙතන හැඩයට අනුකූලකයි. හරි. අර ප්‍රේරිත සියුම් ඒවා වෙනස් වෙන්නේ නැහැ. ඒවා ඒ විදිහටම වෙනවා. දැන් බලන්න මෙයා ඒ හැඩය මෙයාත් ඒ හැඩය. අන්න ඒ වගේ තැනකදී එන්සයිම් වලට වෙන් කරගන්න බැරුව යනවා. කවුද? උපස්තරය කවුද? හරි කෙනා කවුද කියලා. සමහරක් වෙලාවට එයා වෙන් අඳුරගනිද්දී වැඩේ වෙලා ඉවරයි. හරි. ඒ වගේ අවස්ථාවලදී අන්න උපස්තරේ
සහ ඒ නිෂේධක අණුවේ හැඩය එන්සයිමේ සක්‍රීය ස්ථානයේ හැඩයට සමාන වෙන අවස්ථාවක් වලදී අපිට පුළුවන් ඒ වගේ එන්සයිම් මේ නිෂේධක වලට අපිට කියන්න තරංකාරී නිෂේධක කියලා. මොකද ඒතකොට දෙන්නම සක්‍රීය ස්ථානයට බැඳෙන්න සූදානම් වෙමින් ඉන්නවා බැඳෙනවා. ඒත් එහෙම වුණායින් පස්සේ මොකක් වෙනවද? දැන් එන්ස් උපස්තර අණු වලට බැඳෙන්න තියෙන එකට නිෂේධක අණු ඇවිල්ලා බැඳුනායින් පස්සේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය අඩු වෙනවා. මොනව හැදෙන්නේ නැතුව යනවාද ඒ කියන්නේ? එන්සයිම් උපස්තර සංකීර්ණ. මේ හැදෙන්නේ නේද? ඒ හැදෙන එකට එන්සයිම් උපස්තර සංකීර්ණ කියන්න බෑනේ. ඒ උපස්තර නෙමෙයි වෙන එකක් බැඳලා තියෙන්නේ නේද? ඒවා එන්සයිම් නිෂේධක සංකීර්ණ වෙනවා. ඒ නිසා අපිට කියන්න පුළුවන් එන්සයිම් උපස්තර සංකීර්ණ සෑදීම අඩු වීම නිසා එන්සයිමීය ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය අඩු වෙනවා තරංකාරී නිෂේධක පැවතීම තුලින්. යම් පද්ධතියක මේ වගේ තරංකාරී නිෂේධක ගොඩක් තියෙනවා නම් අපිට පුළුවන් ඒ පද්ධතියට මොනව වැඩි කරන්නද? උපස්තරය වැඩිපුර දාන්න. උපස්තරය වැඩිපුර දැම්මයන් පස්සේ එන්සයිමේ අණුවකට උපස්තර අණු 3යි නිෂේධක අණු 1යි නම් තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? අරයට තරංග කරන්න පහසුයි. එහෙම කෙනෙක්ට අක් ගාලා බැඳෙනවනේ. එතකොට උපස්තරය වැඩි වුණාම වැඩි කෙනා බැඳෙනවා. බැඳීමේ තියෙන සම්භාවිතාව වැඩි නම් ඒ වගේ අර නිෂේධක තියෙන පද්ධතියකට අපිට කරන්න පුළුවන් එක දෙයක් තමයි උපස්තර ප්‍රමාණය වැඩි කරන එක. එතකොට එයා ප්‍රතික්‍රියාව සෑහෙන දුරකට සාර්ථකව තියාගන්න. ඒ තමයි තරංකාරී නිෂේධක වලට අදාළව ඔයගොල්ලෝ දැනගන්න ඕන දේවල් ටික. ඊළඟට එනවා තරංකාරී නොවන නිෂේධක. තරංකාරී නොවන නිෂේධක කියන්නේ යාලා මෙහෙමයි. දැන් මේ එන්සයිම් අපි ගත්තොත් හරි. ඔහොම මේ එන්සයිම් එකම ගත්තොත් එයාගේ දැන් මෙහෙම තියෙනවා. තරංකාරී නොවන කට්ටියට එයා තරංග කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ ශක්තිය ස්ථාන එක්ක උපස්තර එක්ක එයාට තරංග කරන්න දෙයක් නැහැ. එයා කොහෙන් හරි ඇවිල්ලා ඉවරලා එයා වෙන තැනකින් බැඳෙනවා. මෙන්න මේ. හරි. එයා මේ වගේ තැනකින් ඇවිල්ලා බැඳෙනවා. ඕම් බැඳුණා. දැන් මෙයා බැඳුනායින් පස්සේ එන්සයිම් එක ඔහේ නිකම්ම ඉන්නේ නැහැ. එයාගේ මොකක් වෙනවද? එයාගේ ප්‍රෝටීන මේ විවයන්නේ තියෙන්නේ. එයාගේ හැඩය වෙනස් වෙනවා. දැන් මෙහෙම තිබ්බ එන්සයිම් එක දැන් මෙහෙම වෙනවා. හරි. ඕම් ඔය වගේ විවයක් බවට පත් වෙනවා. අරයා බැඳුනායින් පස්සේ. හැඩය මොනවා වෙනවද? වෙනස් වෙනවා. ඒ තෙරපෙනවනේ වගේනේ. එතකොට මොකද වෙන්නේ? ඊට පස්සේ දැන් උපස්තරයට බැඳෙන්න බෑ මේ. මෙයාට බැඳෙන්න බෑ මෙතෙන්ට. එයාගේ හැඩයට අරයා අනුපූරක වෙන්නේ නැහැ. ළඟට ආවා කියලා නෙමෙයි ඇඟේ ඇවිල්ලා හැප්පුණත් මොනව වෙන්නේ නැද්ද? අනුපූරක වෙන්නේ නැහැ. මොකද වෙන කෙනෙක් එයාට බැඳිලා ඉන්නේ. තරංකාරී නොවන අණුවක් වෙනත් තැනකින් බැඳිච්ච නිසා එන්සයිමේ සක්‍රීය ස්ථානයේ හැඩය එයා වෙනස් කරගන්නවා. ඒ අණුව එතන මොකක් වෙනවද? උපස්තර එන්සයිම් උපස්තර සංකීර්ණය හැදෙන්න බැරුව ගිහිල්ලා ප්‍රතික්‍රියාව අඩු වෙනවා. ඔන්න ඔය දෙකේ වෙනස තරංකාරී නිෂේධක සහ තරංකාරී නොවන නිෂේධක කියන්නේ මොනවද සහ ඒවා ක්‍රියාකාරීත්වයේ වෙනස හොඳින් පැහැදිලි වෙන්න ඇති කියලා මම හිතනවා. හරි. ඊළඟට තවත් වැදගත් කතාවක් ගැන කතා කරන්න යනවා ඇලොස්ටරික යාමනය. දැන් ඔය කතා කරපු දේවල් ගොඩක් ඒවත් එක්කලා සම්බන්ධයක් තියෙන එකක් මේක. දැන් සාධකත් අපි ඉවරයි. හරි සාධක දැන් නිෂේධක අන්තිමට තිබ්බේ ඒකත් හරි. අවසානයේදී එන්සයිම් වල ක්‍රියාකාරීත්වයට බලපාන තව දෙයක් තමයි මේ ඇලොස්ටරික යාමනය. ඇලොස්ටරික. කොහොමද මේ වචනේ ටික නේද? ඇලොස්ටරික යාමනය කියලා එකක් තියෙනවා එන්සයිම් වල. ඒ කියන්නේ මෙහෙම කතාවක්. දැන් අපි දැනට ඉගෙනගත් දේවල් අනුව එන්සයිම් එක කියලා කියන්නේ ජෛව රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කරන අණු විශේෂයක්. ඒවා ප්‍රෝටීනමය වෙනවා. ඒ වගේ කතා ටිකක් කිව්වනේ. එතකොට ඒ වගේම ඒවැදී සමහරක් ඒවාට ඕන වෙනවා කිව්වා සහසාධකනේ. ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍යයි කිව්වා සහසාධක. ඊට පස්සේ තවත් දේවල් කීපයක් බලපානවා කිව්වා. එන්සයිමීය ක්‍රියාවට බලපානවා කිව්වා. උෂ්ණත්වය, pH ඒ වගේ සාධක කීපයක්. ඒවා නිෂේධක. ඒකත් බලපාන සාධකයන්නේ. තවත් එක්තරා විදියකින් බලපාන එන්සයිමීය ක්‍රියාවලට බලපාන සමහරක් අණු එහෙම නැත්නම් එම් බලපාන අවස්ථාවක් තමයි මේ ඇලොස්ටරික යාමනය කියලා අපි හඳුන්වන්නේ. මේකට මේ අර්ථ දැක්වීමක්
ඇලොස්ටරික යාමනය කියන එකට අර්ථ දැක්වීමක් අපිට මෙහෙම සකස් කරන්න පුළුවන්. බොහෝ අවස්ථාවල එන්සයිම් වල එන්සයිම් වල විශිෂ්ට යාමක ස්ථානවලට සහසංයෝජ නොවන අන්තර්ක්‍රියා මගින් හරිද? එන්සයිම් වල විශිෂ්ට යාමක ස්ථානවලට සහසංයෝජ නොවන අන්තර්ක්‍රියා මගින් බැඳිලා එන්සයිමීය ක්‍රියාවට බලපෑම් ඇති කරන හරිද? එන්සයිමීය ක්‍රියාවට මෙන්න මේ කරුණු ටික. හරි? මෙතෙන්ට තව එකක් මම එකතු කරනවා. විවිධ යාමක අණු මගින් කියලා. විවිධ යාමක අණු. කියන්නේ ඇලොස්ටරික යාමනය කියන්නේ මොකද්ද කියලා අහුවොත් ඔයගලන්ට මෙහෙම අර්ථකීමක් හදාගන්න කියන්න පුළුවන්. විවිධ යාමක අණු එන්සයිම් වල විශිෂ්ට යාමක ස්ථානවලට. යාමක අණු මොනවටද? එන්සයිම් වල විශිෂ්ට යාමක ස්ථානවලට සහසංයෝජ නොවන අන්තර්ක්‍රියා මගින්. සහසංයෝජය වෑයම් බැඳුනොත් ඒවා අප්‍රතිවර්ත්‍ය නිෂේධක වෙනවා. එහෙම නෙමෙයි. හරි? සහසංයෝජ නොවන අන්තර්ක්‍රියා වලින් වෙන විදිහින් කිව්වොත් දුර්වල විදියට බැඳෙන්නේ. හරි මේවා? දුර්වල විදියට. ඒ කියන්නේ ප්‍රතිවර්ත්‍ය විදියට. බෝලවට හරි? බැඳිලා එන්සයිමේ ක්‍රියාවට බලපෑම් ඇති කරන සමහරක් අණු වර්ග තියෙනවා. මෙන්න මේ බලපෑම් ඇති කිරීමේ ක්‍රියාවලිය තමයි අපි කියන්නේ ඇලොස්ටරික යාමනය කියලා. ඇලොස්ටරික යාමනය කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් දැන් ඕගොල්ලන්ට අත්දැකීමක් තියෙනවා. මොකද්ද? විවිධ යාමක අණු වර්ග එන්සයිම් වල විශිෂ්ට යාමක ස්ථානවලට බැඳිලා කොහොමද බැඳෙන්නේ? සහසංයෝජ නොවන අන්තර්ක්‍රියා මගින්. බැඳිලා එන්සයිමේ ක්‍රියාවලට බලපෑම් ඇති කිරීමේ ක්‍රියාවලිය තමයි අපි කියන්න පුළුවන් ඇලොස්ටරික යාමනය කියලා. මේ ඇලොස්ටරික යාමනයේදී ප්‍රධාන වශයෙන් ක්‍රියා කරන අණු වර්ග, ඒ කියන්නේ වෙන විදිහකින් කිව්වොත් යාමක අණු වර්ග අපි කියනවා ඒවා තරංගකාරී නොවන. අපි කදින් කතා තරංගකාරී නොවන නිෂේධක කියලා જાතිය. ඒ හා සමානයි. හරි? මේ යාමක අණු වර්ග බොහෝ දුරට හරියට නිකන් තරංගකාරී නොවන නිෂේධක වලට ගැලපෙනවා. ඒගොල්ලන්ගේ ක්‍රියාවට සමානයි මේ යාමක අණු කියලා අපි කතා කරන දේවල්. ඒ කියන්නේ මෙහෙම කතාවක් ඔතන කියන්නේ. දැන් එන්සයිමයක් තියෙනවා නම් ඒකේ ක්‍රියාකාරීත්වය මොකද්ද? උපස්තරයක් ඇවිල්ලා බඳගෙන ඒ උපස්තරයේ ප්‍රතික්‍රියාව සිදු කරන එක නේ. මේ ක්‍රියාවට බලපෑම් කරන වෙනත් අණු ඉන්නවා. සහසාධක නෙමෙයි. සහසාධක වෙනම කට්ටියක්. ඒ වගේ මේගොල්ලෝ එන්සයිමයට බැඳිලා නේද? සහසංයෝජන වන අන්තර්ක්‍රියා වලින් බැඳිලා එන්සයිමේ ක්‍රියාව එක්කෝ සක්‍රිය කරනවා නැත්නම් අක්‍රිය කරනවා. ඒකයි කියේ බලපෑම් ඇති කිරීම කියලා. හැමතිස්සෙම මේ දැන් නිෂේධක නම් අනිවාර්යෙන් කරන්නේ එන්සයිම් වල ක්‍රියාව නැති කරන එකනේ, අඩු කරන එක. හැබැයි ඇලොස්ටරික යාමක කියන ඒවා හරි විවිධ යාමක අණු වලට නැත්නම් ඇලොස්ටරික යාමක කියන ඒවා ඒ වැදී බලපෑම් විදිහට සක්‍රිය කරන්නත් පුළුවන්, හොඳ විදිහට බලපෑම් කරන්නත් පුළුවන්, නරක විදිහට බලපෑම් කරන්නත් පුළුවන්. අන්න ඒ අනුව එන්සයිම් එකකට කොයියම් හෝ ආකාරයක බලපෑමක් කරලා ඇති කරන එක තමයි ඇලොස්ටරික යාමනය කියලා කියන්නේ. දැන් මේකෙදි අපි දැනගන්න ඕනේ කරුණු ටිකක් තියෙනවා. දැන් මේක තමයි මම කිව්ව අර්ථ දැක්වීම. හරි? ඒ දේවල් ටික ඔක්කොෙම දැන් ඔය විස්තර කිරීමෙන් මේක හදලා තියෙන්නේ. මේ අර්ථ දැක්වීම ඔයගොල්ලන්ට ලියා ගන්න පුළුවන් නම් එකක්වත් අඩුපාඩුවක් වෙන්නේ නැහැ. හරි? මෙතන කිව්ව විශිෂ්ට යාමක ස්ථානය කියලා. ඒතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ සක්‍රීය ස්ථානය ගැනද කියන්නේ කියලා. එන්සයිම් එක තියනවා කියන සක්‍රීය ස්ථානය කොහොමද?
සක්‍රීය ස්ථානය නෙමෙයි. හරි. සක්‍රීය ස්ථානය නෙමෙයි විශිෂ්ට යාමක ස්ථානය කියන්නේ ඒ යාමක අණුවට බැඳෙන්න පුළුවන් විශේෂිත ස්ථානයක්. සක්‍රීය ස්ථානය නෙමෙයි ඒක. හරි. ඒකනේ කිව්වේ තරංකාරී නොවන නිශ්චලක විදිහට ක්‍රියා කරනවා කියලා. හරි. එහෙම බැඳිලා තමයි එයා බලපෑම ඇති කරන්නේ. හරි. ඒකේ අපි කරුණු ටිකක් දැනගන්න ඕනේ. දැන් අර්ථ දැක්වීමක් අහුවොත් ඔය අර්ථ දැක්වීම ලියන්න. ඊට පස්සේ මේකෙදී එන කරුණු ටිකක් තමයි ඇලොස්ටරික යාමනයේදී ප්‍රධාන වශයෙන් මේවැදී එන්සයිම ගත්තාම ඇලොස්ටරික යාමනයෙන් ක්‍රියාකාරී වෙන එන්සයිම තියෙනවා. හැම එන්සයිමයක්ම නෙමෙයි. හරි. ඇලොස්ටරික යාමනය පෙන්වුම් කරන එන්සයිම සමහරක් ඒවා තියෙනවා. ඒවා ප්‍රධාන වශයෙන් කියනවා මෙන්න මේ ලක්ෂණ ටිකක් තියෙනවා මේ එන්සයිම වලට. මෙහෙම. ඔයගොල්ලෝ දන්නවා එන්සයිමයක් නැත්නම් ප්‍රෝටීනයක් ගත්තයින් පස්සේ ප්‍රෝටීන සමහරක් ඒවා හැදෙන්න පොලිපෙප්ටයිඩ් දාම කීපයක් එකතු වෙන තැන තිබුණා. ඒවට අපි නමක් කිව්වා මොන වගේ ප්‍රෝටීන කියලාද? චාතුර්ථ ප්‍රෝටීන කියලා. මේ ඇලොස්ටරික යාමනයෙන් ක්‍රියාත්මක වෙන ප්‍රෝටීන හැම එකක්ම වගේ චාතුර්ථ අවස්ථාවේ තියෙන ප්‍රෝටීන වෙනවා. ඒ කියන්නේ පොලිපෙප්ටයිඩ් දාම එකකට වඩා වැඩි ගණනක් සම්බන්ධ වෙලා තියෙනවා ඒගොල්ලොන්ව නිර්මාණය වෙන්න. මම ඇන්දේ පොලිපෙප්ටයිඩ් දාම දෙකක් තියෙනා වූ එක්තරා එන්සයිමයක්. මෙයාව අපි හිතනවා මොන වගේම පාලනය වෙනවා කියලාද? ඇලොස්ටරික යාමනය තියෙනවා කියලා මෙයාට. යනවා මේවාදී අපි කියනවා මේ එක් එක් පොලිපෙප්ටයිඩ් දාමයට මොනවා කියලාද? උප ඒකක කියලා. මේ වගේ හම්බෙච්ච ප්‍රෝටීනයක් විදිහට ඔයගොල්ලන්ට මතක ඇති හිමොග්ලොබින් නේ. හිමොග්ලොබින් වල උප ඒකක 4ක් තිබුණා. වෙන විදිහෙන් කිව්වොත් පොලිපෙප්ටයිඩ් දාම 4ක් එකතු වෙලා තමයි හිමොග්ලොබින් අණුව හැදෙන්නේ. ඒ වගේ සමහරක් එන්සයිම්ක් තියෙනවා උප ඒකක කීපයක් එකතු වෙන ඒවා. ඒ කියන්නේ පොලිපෙප්ටයිඩ් දාම කීපයක් එකතු වෙන ඒවා. යනවා මේ වගේ උපේකක කීපයක් ගත්තයින් පස්සේ මේ උපේකක එකකට එක ගානේ මොනවද තියනවද? සක්‍රීය ස්ථාන තියෙනවා. එහෙම තියෙනවා හරි. උපේකක මේ මුළු එන්සයිම් එකම ඒතකොට එකයි නෙමෙයි. සාමාන්‍යයෙන් ත්‍ෘතීක විවේක දරන ඒවාට එක සක්‍රීය ස්ථානයයි. නමුත් උපේකක ගණනාවක් එකතු වෙලා පොලිපෙප්ටයිඩ් දාම ගණනාවක් එකතු වෙලා ඇදලා තියෙන ඒ වගේ එන්සයිම් එකක් තියෙනවා නම් ඒකට තියෙනවා සක්‍රීය ස්ථාන දෙකක්. උපේක ගානට සමානව සක්‍රීය ස්ථාන තියෙනවා. එතන මේ සක්‍රීය ස්ථාන ගත්තයින් පස්සේ සක්‍රීය ස්ථාන වලට මොනවද බැඳෙන්නේ? උපස්තරය. මෙයාට වෙනව බැඳෙන්නේ නැහැ. මෙයාට උපස්තරයෙන් බැඳෙන්නේ. එතකොට කියනවා මේ උපේකක දෙක අතර ගොඩක් වෙලාවට තමයි මොකක් තියෙන්නේ කියලාද? යාමක ස්ථානය. හරි. උපේකක දෙක අතර තමයි මොකක් තියෙන්නේද? යාමක ස්ථානය. යාමක ස්ථානය කියන්නේ මොකක්ද? එතෙන්ට තමයි ඇලොස්ටරික යාමක ඇවිල්ලා බැඳෙන්නේ. හරි. ඔන්න තියෙනවා ඇලොස්ටරික යාමකයක්. මම අඳිනවා ඇලොස්ටරික යාමකයක් උන්. පොටක් වගේ කුරුල්ලෙක්ගේ ඔළුවක් වගේ හරි. මේ යන්නේ ඒක එහෙම හැඩයක් තියෙනවා කියලා හිතන්න එපා හැමතිස්සෙම. හරි. නිකන් මං යන්නේ. මේක මොකද්ද? ඇලොස්ටරික යාමකය. අන්න එතකොට දැන් යාමකේ ඉන්නවා. ඒතර යාමකේ හැමතිස්සෙම ඇවිල්ලා බැඳෙන්නේ මෙතෙන්ට. කොතෙන්ටද ඒ කියන්නේ? යාමක ස්ථානයට. යාමක ස්ථානයේ තියෙන්නේ කොහෙද බොහෝ වෙලාවට? උපේකක දෙකක් අතර තමයි බොහෝ වෙලාවට යාමක ස්ථානය තියෙන්නේ. විශිෂ්ට යාමක ස්ථානය. හරි. කොහොම තියෙනවා. එතකොට දැන් මෙයා බැඳෙනවා ඇවිල්ලා. ඇලොස්ටරික යාමකේ ඇවිල්ලා බැඳෙනවා. ඒ අනුව එන්සයිම් එක මේ වගේ තියෙනකොට උපේකක දෙකකින් සමන්විත එන්සයිම් එක කොහොම තියෙනකොට එයා ඇලොස්ටරික යාමකයක් ඇවිල්ලා බැඳුනාන් පස්සේ මෙයා පෙළඹෙනවා එයාගේ හැඩ දෙකක්. ඒ කියන්නේ මෙන්න මෙහෙම. හරි. මොන හැඩයද? සක්‍රීය හැඩය හා අක්‍රීය හැඩය. ඒ කියන්නේ මේ යාමකේ බැඳෙන යාමකය සක්‍රියකයක් වුණොත් හරි. එයා ඇලොස්ටරික යාමකය අපිට කියන්න පුළුවන් සක්‍රියකයක් කියලා. හරි. වඩා හොඳයි මේක ඇලොස්ටරික සක්‍රියකයක්. ඇලොස්ටරික නමින්ම කියන එක හොඳයි. මොකද ඒකට අදාළ කෙනෙක් එතකොට. ඇලොස්ටරික සක්‍රියකයක් වුණොත් මෙයා යන්නේ කොයි හැඩයටද? සක්‍රීය හැඩයට. එන්සයිම එයාගේ සක්‍රීය හැඩය පවත්වා ගන්නවා. එයා සක්‍රියකයක් වුණොත් අර බැඳෙන යාමකේ. හරි. ඒ කියන්නේ එයාගේ හැඩය. එතකොට අර උපස්තරයේ හැඩයට මොනවා වෙනවද? අනුරූප වෙනවා. දැන් මෙහෙම තියෙන කෙනා හරිද? මෙහෙම තියනවා කියන්නකො. මුලින් කොහොමද එයාගේ හැඩයක් නැහැනේ. ඒ කියන්නේ හැඩය 100% අනුපූරක නැහැ. මේ වගේ තියෙනවා යම් කිසි හැඩයක්.
ඊට පස්සේ ඔය සක්‍රියකයක් බැඳුනොත් මොකද වෙන්නේ? එයා ගානට උපස්තරයේ හැඩේ බවට උම්පත් වෙනවා. මේ වගේපත් වෙනවා මොකක් බැඳුනොත්ද? සක්‍රියකයක් බැඳුනොත්. අක්‍රියකයක් එහෙම නැත්නම් නිෂේධකයක්. හරි? නිෂේධකයක්. ඇලොස්ටරික නිෂේධකයක් බැඳුනොත් එයා මොන වෙනවද? අක්‍රිය හැඩේ බවටපත් වෙනවා. ඊට පස්සේ එයා ක්‍රියාත්මක වෙන අක්‍රිය හැඩයට. අක්‍රිය හැඩේ බවටපත් වෙනවා. එතකොට ඊට පස්සේ ඒ කියන්නේ මේ සාමාන්‍ය දල වශයෙන් තිබිලා එයා අක්‍රිය හැඩේ බවටපත් වෙනවා. තවත් දුරටත් මේ හැඩය අනුකූලක නොවන තත්ත්වයටපත් වෙනවා. මේව තියෙනවා නම් මේක හැඩය අනුකූලක නොවන තත්ත්වයකට තවදුරටත්පත් වෙනවා. දැන් අක්‍රීය හැඩයට බවටපත් වෙනවා. මොකක් බැඳුනොත්ද? නිෂේධකයක් බැඳුනොත්. මෙන්න මේ අවස්ථා දෙක තමයි ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. සාමාන්‍යයෙන් ඇලොස්ටරික් යාමනයෙන් ක්‍රියාත්මක වෙන එන්සයිම උපේකක කීපයකින් ඇදලා තියෙනවා ගොඩක් වෙලාවට. ඒවැදී සක්‍රීය ස්ථාන මේකටම තියෙනවා. ඒ අදාළ වන උපේකක සම්බන්ධ වෙන තැන තමයි ගොඩක් වෙලාවට යාමක ස්ථානය තියෙන විශිෂ්ට යාමක ස්ථානය තියෙන්නේ. ඒකයි සක්‍රීය ස්ථානය කියන්නේ දෙකක්. හොඳද? ඒ දෙක. මෙතෙන්ට තමයි උපස්තරය වෙන්නේ. මෙතෙන්ට වෙන්නේ මොකද්ද? ඇලොස්ටරික යාමක අණුව. එයාමකින් තමයි ඒක සක්‍රිය වෙනවද අක්‍රිය වෙනවද කියන එක තීරණය වෙන්නේ. මේ විතරක් නෙමෙයි මේ උපේකක දෙක අතර හොඳ සම්බන්ධයක් තියෙනවා කියනවා. උපේකක දෙක අතර හොඳ සම්බන්ධයක් තියෙන නිසා එක්තැනකට මේ විදිහට සක්‍රියකයක් බැඳුනයින් පස්සේ මෙතෙන්ට සක්‍රියකයක් බැඳුනයින් පස්සේ මෙයාටත් ඒ දෙන්නටම උපේකක දෙකටම ඒ සංඥාව ගමන් කරනවා. මොකද මෙයාලගේ සම්බන්ධතාව ගොඩක් හොඳයි. එහෙම ගමන් කරලා මෙයාගේ සක්‍රීය ස්ථානයත් මෙයාගේ සක්‍රීය ස්ථානයත් දෙකම මෙයාගේ විදිහට ක්‍රියාත්මක වෙන්න ඉතා ඉක්මනින් කාර්යක්ෂමව ඒ සංඥා ගමන් කරනවා කියන එකත් අපි කියන්න ඕනේ ඇලොස්ටරික යාමනය ගැන කතා කරනකොට. මේකට උදාහරණයක් විදිහට අපි ගන්න උදාහරණ තමයි ATP. ඒක දන්න උදාහරණයක් නේ ඔයගොල්ලෝ නේද? ATP කියන එක ගත්තයින් පස්සේ මෙහෙම දෙයක් වෙනවා. දැන් මේ අපි හිතමු මේක ATP වල ක්‍රියාකාරීත්වයට අදාළ වන එන්සයිම් එක කියලා. ATP වල මෙහෙම නෙවෙන්නේ. ADP ධන PI. මෙහෙම ක්‍රියාවක් නේ තියෙන්නේ. ඒතර ඕකම ආපස්සටත් වෙනවා. ATP අණුවක් අපි මේ කතා කරා. මොකද අර මේ ශක්තිය නේද? ශක්තිය අර මේ කතා කරේ ඒක මොකක් එක්කද? බයිසයිලීය සංඝටකත් එක්ක මම කතා කරා ශක්ති සම්බන්ධතාව කියලා. ඒකදී ATP ගැන කතා කරන්නේ. ඒතර ATP අණුව ඇඩෙනොසින් ඩයිෆොස්ෆේට් සහ ෆොස්ෆේට කාණ්ඩයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ වෙන විදිහකින් කිව්වොත් බිඳ වැටෙනවා. ආපහු මේ ADP කාණ්ඩයකයි PI කාණ්ඩයකයි තුල ATP අණුව හදන ක්‍රියාවක් සිදු කරන්න පුළුවන්. ඔන්න ක්‍රියා දෙකදී ඒකට බලපානවා එන්සයිම් එක. මෙන්න මේ බලපාන එන්සයිමය අපි කියනවා ඇලොස්ටරික එන්සයිමයක්. එහෙම නැත්නම් ඇලොස්ටරික යාමනය මගින් ක්‍රියාත්මක වෙන එන්සයිමයක් කියලා. ඉතින් අපි මේක කියලා හිතමුකෝ ඒක. ඔන්න දැන් ATP හැදෙන්නයි ඕනේ. ඒ කියන්නේ යම්කිසි පද්ධතියක ශක්තිය මදි. එන ශක්තිය අවශ්‍යයි අපිටනේ. ATP අවශ්‍යයි අපිට. යම්කිසි අවස්ථාවක් සඳහා ATP අවශ්‍යයි කියලා හිතන්නකෝ. අන්න ATP අවශ්‍යතාවය වැඩි වුණායින් පස්සේ මොකද වෙන්නේ? හරි දැන් මම මේ ටික අයින් කරලා විස්තර දන්නවනේ දැන්. මෙන්න තියෙනවා මෙයාගේ මොකක්ද විශිෂ්ට යාමක ස්ථානය. දැන් පද්ධතියට ATP හදා ගන්න ඕනේ. ඒ කියන්නේ ATP මදි. එහෙනම් මේ පද්ධතියේ ADP කියලා ඉන්නෝනේ කට්ටිය. ඒගොල්ලෝ ඉන්නවා. හරි ඕන තරම් සෛල දැන් සෛල අතර ගත්තාම බයිසෛලීය තරලේ ඕන තරම් ඒ වගේ අණු කාබනික අණුනේ මේගොල්ලෝ. ඒගොල්ලෝ ඉන්නවා. එයා ඇවිල්ලා බැඳෙනවා මෙන්න මේ විශිෂ්ට යාමක ස්ථානයට. කවුද බැඳෙන්නේ? ADP. ඒතර එන්සයිමයට ADP බැඳිලා මෙතනින් මොකක් කරනවද? ADP බැඳුනන් පස්සේ ඒ එන්සයිමේ ක්‍රියාකාරීත්වයට දායක වෙනවා එයා. ඒතර ADP බැඳුනන් පස්සේ ඒ එන්සයිමේ මගින් එයා ක්‍රියාත්මක වෙලා මේ ප්‍රතික්‍රියාවේ මේ පැත්ත. ඒ කියන්නේ මෙන්න මේ ක්‍රියාව උත්තේජනය කරනවා. ඒ කියන්නේ ADP ධන ෆොස්ෆේට් කාණ්ඩයක තුල ATP හැදෙන්නා වූ ඔය ක්‍රියාව.
ඒ ක්‍රියාව වැඩි කරනවා. ඒ කියන්නේ පද්ධතියේ ATP ඕනේනේ. නම් ATP අවශ්‍ය විටක ඒවා ක්‍රියාත්මක වෙන නැත්නම් පාලනය කරන එන්සයිමයට ඒ ප්‍රතික්‍රියාව උත්ප්‍රේරණය කරන එන්සයිමයට බැඳෙන්නේ කවුද? ADP. හොඳට ඒක පැහැදිලි කරගන්න. ATP මදි වුණාම ADP බැඳි වුණාම ඇලොස්ටරික් යාමකයක් විදිහට ක්‍රියා කරලා ඊට පස්සේ මෙයා මගින් මොනව කරනවද? සක්‍රීය ස්ථාන මෙතන සක්‍රීය බවටපත් වෙනවා. මොන හැඩයද මේගොල්ලන්ගේ තීරණය වෙන්නේ ADP බැඳුනායින් පස්සේ. ADP බැඳුනායින් පස්සේ තීරණය වෙන්නේ සක්‍රීය හැඩය. මේ ඇලොස්ටරික් එන්සයිමයට අදාළව. එතකොට මෙයා සක්‍රීය හැඩය පවත්වාගෙන අර ADP වලින් PI එකතු කරලා ATP හදනවා. දැන් ඔහොම හදලා එක්තරා අවස්ථාවකදී ATP ඇති වෙනවනේ. ඒ මෙයා දැන් වැඩිපුර ATP හදනවා ඔහොම. හරි. ඕගාල ATP හදනවා කියලා අපි කියන්නේ එක දිගට ATP හදනවා. කොහොම ATP හදලා ATP අවශ්‍ය ප්‍රමාණයට ආවයන් පස්සේ ඊට පස්සේ ATP බැඳෙනවා මේ කියන ඇලොස්ටරික් ස්ථානයට. දැන් ADP නෙමෙයි බැඳෙන්නේ ATP. අන්න එතන වෙන වැඩි. හරි. විශිෂ්ට යාමක ස්ථානයට ඊට පස්සේ බැඳෙනවා ATP. හරිද කිව්වෝ? ඔව් හරි. මුලින්ම වෙන්නේ මොකද්ද? ඔන්න ATP මදි වුණා. ATP මදි වුණා කියලා දැනගත්තයින් පස්සේ ඇලොස්ටරික් එන්සයිමයට ඇවිල්ලා බැඳෙනවා විශිෂ්ට යාමක ස්ථානයට ADP. ADP බැඳීම හේතුවෙන් මේ එන්සයිමේ එයාගේ සක්‍රීය හැඩය දක්වා ගමන් කරනවා. එහෙම ගමන් කරායින් පස්සේ එයාට ක්‍රියාකාරීත්වය පවත්වා ගැනීමට හැකිවන නිසා එයා උත්ප්‍රේරණය කරනවා ADP වලින් ATP හැදෙන ප්‍රතික්‍රියාව. එහෙම ATP හැදෙන්න පද්ධතියට අර හිගතාවේ ATP හිගතාවේ සම්පූර්ණ වෙනවා. සම්පූර්ණ වෙලා අවශ්‍ය තරමට ATP ආවයන් පස්සේ ඒ ATPම ක්‍රියා කරනවා නිෂේධකයක් විදිහට ඔය අදාළ එන්සයිමයට. ඒ ක්‍රියා කරලා එයා බැඳෙනවා විශිෂ්ට යාමක ස්ථානයට. එහෙම බැඳුනයින් පස්සේ එන්සයිමේ සක්‍රීය හැඩය නෙමෙයි අක්‍රීය හැඩය අන්න තීරණය වෙනවා. කවුරු බැඳුනයින් පස්සේද? ATP බැඳුනයින් පස්සේ මේ විශිෂ්ට යාමක ස්ථානයට එන්සයිමේ අක්‍රීය හැඩය එයා පවත්වා ගන්නවා. එතනින් එහාට මොනවා වෙන්නේ නැතුව යනවද? අර ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ නැතුව යනවා. ඒ කියන්නේ මොන ප්‍රතික්‍රියාවද? ATP හැදෙන ප්‍රතික්‍රියාව අන්න නිෂේධනය වෙලා යනවා. හරි. ඔන්න ඔය ක්‍රියාව තමයි ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්නේ. ATP වල නැත්නම් ඇලොස්ටරික් යාමනයට අදාළව උදාහරණයක් පැහැදිලි කරගන්න. මම හිතනවා ඒක පැහැදිලි වෙන්න ඇති කියලා. ඒ ඇලොස්ටරික් යාමන ඊට පස්සේ තව මේකෙදි තියෙනවා අපිට කතා කරන්න එකක් සහයෝගිතාව. ඒ කියන්නේ මේකටත් එක්කම හරි පළවෙනි එක මේක ඊට පස්සේ ආපහු මේ ආශ්‍රිත ක්‍රියා වලින්නේ එන්සයිමයක් ආශ්‍රිතව අපි පොදුවේ කතා කරපු කරුණු වලට අමතරව තව අර පැත්තෙන් වගේ සම්බන්ධ වෙන ක්‍රියාවල ටිකක් තමයි දැන් මේ කතා කරන්නේ සහයෝගිතාව. මෙහෙම දෙයක්ත් වෙනවා. හරි ඒ කියන්නේ මෙහෙම දෙයක්. දැන් මේ වගේ එන්සයිමයක් ගත්තොත් ඇලොස්ටරිකව ක්‍රියා කරන එන්සයිමයක් ගත්තොත් මෙතෙන්ට යම්කිසි අණුවක් බැඳුනයින් පස්සේ සක්‍රීය හැඩයේ වෙලාවේදී මෙතෙන්ට බැඳෙනවා උපස්තර අණුව. ඒ බැඳෙන උපස්තර අණුව හේතුවෙන් මෙතන ඒ කියන්නේ මේ සක්‍රීය ස්ථානයේ මේ උපයෝගකේ මේ සක්‍රීය ස්ථානයේට උපස්තරයක් බැඳීමත් උත්තේජනය වීමක් වෙනවයි කියලා කියනවා. ඒ කියන්නේ මෙහෙම කතාවක් කියන්නේ. උදාහරණ විදිහට මම ගන්නවා හිමොග්ලොබින්. හිමොග්ලොබින් කියන එන්සයිමේ මම හතරකට බෙදලා උපයෝගක හතරක්නේ තියෙන්නේ. මේ උපයෝගක හතරක් තියෙනවා කියලා හිතලා මම ඒ අදාළ එක උපයෝගකයට මෙහෙම දානවා බැඳෙන්න පුළුවන් තැනක් විදිහට ඒ සක්‍රීය ස්ථානය. හැම එකේම එහෙම සක්‍රීය ස්ථානයක් තියෙනවා හැම උපයෝගකයකටම අදාළව. මේ තියෙන හිමොග්ලොබින් අණුව කියලා හිතන්නකෝ. එහෙනම් මෙයාට ඇවිල්ලා බැඳෙන්නේ කවුද? ඔක්සිජන්. ඒ අනුව මේ තැනට ඇවිල්ලා ඔක්සිජන් බැඳෙනකොට හිතන්න එක තැනකට ඇවිල්ලා ඔක්සිජන් අණුව බැඳුණා කියලා. ඔන්න බැඳුණා. හැඩයට සමාන වෙන්න එපායි. ඔක ඔක්සිජන් අණුව කියලා හිතන්න. දැන් මෙහෙම ඔක්සිජන් අණුව බැඳුණායින් පස්සේ ඔය කියන සහයෝගීතාව කතාවෙන් කියන්නේ මෙහෙම දෙයක්. මෙන්න මේ උපේකකවල තියෙන ඒ සක්‍රීය ස්ථාන වලට තියෙන බන්දුතාව ඔක්සිජන් වල මොනතාවද බන්දුතාව ඉහළ යනවා කියලා කියනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ වැඩිපුරම ඔක්සිජන් ලබා ගන්න එක එයාලා උත්ප්‍රේරණය කරනවා මෙතෙන්ට ඇවිල්ලා එක්කෙනෙක් බැඳුනයින් පස්සේ.
ඒ කියන්නේ හරියට අර එක ගෙදරක කෙනෙක් වාහනයක් ගත්තාම අල්ලපු ගෙදර එක්කෙනාටත් වාහනයක් ගන්න ඕන වෙනවා වගේ. හරි. අර ඒ වගේ හරි සහයෝගිතාවක් තියෙනවා. හරි. අන්නේ කතාව තමයි සාමාන්‍යයෙන් කියන්නේ මේ ඇලොස්ටරික මේක එන්සයිම් එකක් නෙමෙයි හිමොග්ලොබින් කියන්නේ. නමුත් එන්සයිම් වලත් මේ විදිහේ එන්සයිම් ගැන කතා කරනකොට අපි කිව්වා අර සංඥා ගමන් කරන මේ අතර හොඳ සම්බන්ධතාවයක් තියෙනවා කියලා. ඒක උපයෝගී කරගෙන තමයි ඔය සහයෝගිතාව කියන කතාව එන්නේ. ඒකෙදි වෙන්නේ එක්තරා සක්‍රීය ස්ථානයකට බැඳීම අනෙක් සක්‍රීය ස්ථාන වලට උපස්තරණ බැඳීම වැඩි කරනවා නැත්නම් බන්ධුතාව වැඩි කරනවා කියන එක ඔයගොල්ලෝ පැහැදිලි කරන්න ඕනේ සහයෝගිතාව ගැන කතා කරලා. ඊළඟට ආපහු අපිට එනවා කතාව අර කලින් කියපු කතාව තමයි මේක. හරිද? නමුත් වෙනම අපි ඒක ටිකක් වෙනම නම් කරගත්තොත් ප්‍රතිපෝෂී නිෂේධනය. ප්‍රතිපෝෂී නිෂේධනය. ඒ කියන්නේ මෙහෙමයි යම් කිසි එන්සයිම් එකක් ක්‍රියා කරලා යම් ප්‍රතික්‍රියාවක් උත්ප්‍රේරණය කරනවා. ඒ කියන්නේ ඒ ප්‍රතික්‍රියාව ශීඝ්‍රතාව වැඩි කරනවා, සක්‍රිය ශක්තිය අඩු කරලා දීලා අර කලින් කියපු විදිහට. දැන් මේ අවස්ථාව ගත්තොත් අපි අර කලින් කතා කරපු ප්‍රතික්‍රියාවම ගත්තා වුණා. ඒකට පැහැදිලි කරගන්න පුළුවන් මේ ප්‍රතිපෝෂී නිෂේධනය කියන කතාව. ඒකෙදි මොකක්ද වෙන්නේ? යම් ප්‍රතික්‍රියාවක් එන්සයිම් එකක් මගින් සිදු කරනවා. එහෙම සිදු කරලා ඒ ප්‍රතික්‍රියාවෙන් ලැබෙනවනේ ඵල. අන්නේ අන්තඵලම හරි ලැබෙන අන්තඵල මොනවා විදියට ක්‍රියා කරනවද? නිෂේධක විදියට ක්‍රියා කරනවා. එහෙම අවස්ථාවකදී අපි කියනවා ප්‍රතිපෝෂී නිෂේධනයක් කියලා. මේ වගේ යාන්ත්‍රණ මේ දේහයේ අපේ දේහය තුල සිද්ධ වෙනවා. දැන් උදාහරණයක් විදියට ගත්තොත් අර මේ හිතන්නකෝ දේහේ ග්ලූකෝස් අඩු වුණා කියලා. ඒතර ග්ලූකෝස් දේහය තුල අඩු වුණායින් පස්සේ අපේ සමහරක් හෝමෝන තියෙනවා දේහේ ගබඩා වෙලා තියෙන සංජිත වෙලා තියෙන ග්ලූකෝස් ග්ලයිකෝජන් විදිහට සංජිත වෙලා තියෙනවනේ ඒවා ග්ලූකෝස් වලට පත් කරන්න ඒගොල්ලෝ ක්‍රියාත්මක වෙනවා. එහෙම ග්ලූකෝස් වැඩි කරගෙන යද්දී දැන් දියවැඩිය මට්ටමටත් පන්නලා ග්ලූකෝස් වැඩි වෙන්නේ නැහැ. ඒ අවශ්‍ය ග්ලූකෝස් මට්ටමට දේහය තුල ළඟා වුණායින් පස්සේ ග්ලූකෝස්ම ක්‍රියාත්මක වෙනවා නිෂේධකයක් විදිහට. එතකොට ඒ අවශ්‍ය ස්ථාන වලට නෙගටිව් සංඥාව දුන්නා. දැන් ඇති ග්ලූකෝස් කියන සංඥාව දුන්නායින් පස්සේ අර හෝමෝනේ ග්ලූකගන් කියන හෝමෝනේ නිපදවීම අඩු වෙලා යනවා. ඒ වගේ එකට අපිට කියන්න පුළුවන් ප්‍රතිපෝෂී නිෂේධනයක් කියලා. මේකත් ඒ වගේම වෙනවා. මොකද මෙතන ලැබෙනා වූ අන්තඵලයම ක්‍රියා කරනවා මෙයාට නිෂේධකයක් විදිහට. අරකේ කතා කරපු උදාහරණය තමයි මෙතෙන්ටත් අපිට කියන්න වෙන්නේ. ඒ කියන්නේ ATP නිපදවන ප්‍රතික්‍රියාවේදී ATP ප්‍රමාණය වැඩි වුණායින් පස්සේ ඒ ATPම මෙයාට නිෂේධකයක් විදිහට බැඳිලා ඒ ක්‍රියාවලිය වම කරලා දානවා. ප්‍රතිපෝෂී නිෂේධනය මෙහෙම කියනවා එක් ක්‍රියාවලියකදී ඇති වන අන්තඵලයක් නිෂේධකයක් ලෙස බැඳීම හේතුවෙන් ඒ පරිවෘත්තීය මාර්ගය නැවතීම තමයි ප්‍රතිපෝෂී නිෂේධනය කියලා කියන්නේ. අන්තඵලයම නිෂේධකයක් විදිහට ක්‍රියා කරනවා. මේක වෙන්නේ මොකද? එකක් මේකෙදී මේ අවශ්‍ය කරන අවශ්‍යතාවයට වඩා අන්තඵල නිපදවීම අඩු කරනවා. අවශ්‍යතාවට වඩා අන්තඵල නිපදවීම අඩු කරනවා. අන්තඵල නිපදවීමේ ක්‍රියාවලිය අඩු කරනවා. ආපහු රසායනික සංඝටකවල හානි වීම. හරි රසායනික ද්‍රව්‍යවල රසායනික සම්පත් නැත්නම් සංඝටක හානි වීම අඩු කරනවා. මේ වගේ ප්‍රතිපෝෂී නිෂේධන යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වීම මගින් ඔන්න ඔය කියන ක්‍රියාවලි දෙක වෙනවා. හොඳයි. ඔය ඒ කිව්වේ එන්සයිමේ ක්‍රියාකාරීත්වයට වෙනම බලපාන බාහිරින් බලපාන සාධක කීපයක් තමයි අවසානයේ අපි විස්තර කරගත්තේ. එනවා මේ වීඩියෝ එක සමන්විත වෙනවා මූලිකවම එන්සයිම් එක කියන්නේ මොකක්ද කියන තැන ඉඳලා ඒකේ ලාක්ෂණික, ඒකේ ක්‍රියාකාරීත්වය කොහොමද, ඊළඟට බලපාන සාධක මොනවද, අවසානයේදී එන්සයිම් එක ඇලොස්ටරික යාමනය කියන මේ දේ තමයි අපි සාකච්ඡා කළේ. එතනින් එන්සයිම් පාර්ට් එක ඉවර වෙනවා. හරි. ඒකේ තියෙන එකත් වැදගත්, ගොඩක් වැදගත් මාතෘකාවක්. දැන් මේකෙන් රචනා ප්‍රශ්නකුත් ඇවිල්ලා තියෙනවා 2019. ඊළඟ අවුරුද්දේ වුණත් මේකෙදී ඒතකොට එන්න පුළුවන්. මොකද 2020 නෑ 21 එන්න පුළුවන්. ඊළඟටත් තියෙනවා වැඩිපුර. ඒ නිසා මේ පාඩම මෙතනින් හොඳට සකස් කරගන්න. ඊළඟ වීඩියෝ එකකින් අපි හම්බ වෙනවා ප්‍රභා සංශ්ලේෂණය සාකච්ඡා කරන්න. නැත්නම් ඔයගොල්ලෝ හැමෝටම ආයෙත්